එතකොට අපි ගිය සතියේ පාඩම් පටන් අරගෙන අපි කතා කරගෙන ගියා මොකද්ද පිරිවැයකරණය කියලා කියන්නේ මොකද්ද පිරිවැය ගිණුම්කරණය කියලා කියන්නේ කලමනාකරණ ගිණුම්කරණය කියන්නේ මොකද්ද මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකද්ද මොනවද මේවා අතර තියෙන වෙනස්කම් මොනවද පිරිවැය ගිණුම්කරණයකින් ආයතනයකට තියෙන වාසි මොනවද ආයතනයට තියෙන අවාසි නැත්තම් මේ සීමාවන් විවේචනයන් මොනවද මෙන්න මේ දේවල් අපි කතා කළා. එතකොට ළමයි අපි අද එතන ඉඳන් ඉස්සරහට අපි මේ පාඩම කරගෙන යනවා. right. එතකොට දැන් ඔයාලට මතක ඇති මොකද්ද මේ පිරිවැය කියන්නේ කියලා. සරලවම ළමයි පිරිවැය කියලා කියනවා නම් මොකද්ද පිරිවැය කියලා කියන්නේ? යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් හෝ යම්කිසි කාර්යයක් හෝ ඉටු කිරීම සඳහා අපිට දැරීමට සිදුවන සමස්ත වියදම් වල එකතුව. ඒක තමයි පිරිවැය කියලා කියන්නේ. එහෙනම් මේ පිරිවැය ගැන අපි ආයතනයක් වශයෙන් කටයුතු කරනකොට ඒ කියන්නේ මේක මම කිව්වා මේක අලුතෙන් හඳුන්වා දුන්න සංකල්පයක් කියලා ආයතන වලට. මොකද ඉස්සර කාලේ ඉඳන් අපිට තියෙන ව්‍යාපාරවල පිරිවැය ගිණුම්කරණය කියලා වෙනම දෙයක් තිබෙන්නේ නැහැ. අපි කලේ මූල්‍ය ගිණුම්කරණය විතරයි. ඒ කියන්නේ අර ඔයා දන්න ඔයා හඳුනාගත්ත ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය හා විවරණය. එහෙම කරලා මූල්‍ය ප්‍රකාශන හදලා තීරණ ගන්න පාර්ශ්වයන්ට තොරතුරු සංවේදනය කිරීමේ කාර්යය විතරයි අපි කළේ. මූල්‍ය ගිණුම්කරණය. නමුත් ළමයි ආයතන පරිණාමය වෙන්න ඒ කියන්නේ තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ව්‍යාපාර යාවත් කාලීන වෙන්න ඕන අප්ඩේට් වෙන්න ගත්තා. එතකොට ඒගොල්ලන්ගේ පිරිවැය මොන ආකාරයකටද හැසිරෙන්නේ? මේ පිරිවැය අපිට අවම කරගන්න පුළුවන් කොහොමද? මෙන්න මේ වගේ දේවල් හින්දා ආයතනයකට ඒගොල්ලන්ගේ ලාභය හෝ අලාභය ඒ සඳහා යම්කිසි ගැලපුම් කිරීමට මේ පිරිවැය ගිණුම්කරණයේ අවශ්‍යතාවය ඒගොල්ලන්ට පැන නැගෙනවා. ඒක නිසා මේගොල්ලෝ වෙනම පිරිවැය ගිණුම්කරණය කියලා දෙයක් හඳුන්වාගෙන ආයතනයක් විදිහට ඒක කටයුතු කරගෙන යනවා. ඒ අනුව තමයි ළමයි කළමනාකරණ ගිණුම්කරණය හා පිරිවැය ගිණුම්කරණය කියන සංකල්ප දෙකම අපිට බිහි වෙන්නේ. එතකොට ආයතනයක් ගත්තොත් එහෙම දැන් සමහර ආයතනවල මේ පිරිවැය ගිණුම්කරණය නැහැ. මම ඔයාලට ඊයේ සතියේ කිව්වා වගේ අපි හිතමු නිකන් සාමාන්‍ය සිල්ලර බඩු කඩයක් ගත්තොත් එහෙම නැත්තම් අපි හිතමු අපි ගත්තේ බේකරියක්. අපි බේකරියක් ගත්තොත් මේ බේකරියේ මිනිස්සු දන්නේ නැහැ මොකද්ද පිරිවැය ගිණුම්කරණය කියන්නේ. හැබැයි පිරිවැය අඩු කරන්න ඕන හැම දෙයක්ම එයාත් කරනවා. එයා නොදැනුවත්වම කරන්නේ මේ පිරිවැය ගිණුම්කරණය. නමුත් අපි මොකද්ද කරන්නේ? අපි ඒක විෂයක් විදිහට අද හදාරනවා. එතකොට ළමයි අපි කතා කළා එදා පිරිවැය කියන්නේ මොකක්ද? පිරිවැය සමන්විත වන ආකාරය කොයි විදිහද? සහ මොකද්ද පිරිවැය ඒකකයක් කියන්නේ? මොකද්ද පිරිවැය මධ්‍යස්ථානයක් කියන්නේ? මෙන්න මේ දේවල් කතා කරමු. එන ළමයි අපි මේ කතා කරපු පිරිවැය අපිට පුළුවන් ළමයි එක එක විදිහට වර්ගීකරණය කරන්න. අපිට පුළුවන් එක එක විදිහට වර්ගීකරණය කරන්න. හරිද? දැන් අපි නිකන් උදාහරණයක් ගමු. අපි හිතමු දැන් ඔයා එකපාරට යම්කිසි කෙනෙක් දිහා බලනවා. හරිද? අපි හිතමු ඔයාගේ යාළුවෙක් එයා කවදාකවත් දැකලා නැහැ. අපි තුන් පන්තියට අලුතෙන් ආපු ළමයෙක් දිහා ඔයා බලනවා. හරිද? එතකොට ඔයා හිතින් එයාව වර්ගීකරණය කරනවා. මෙයා වැඩිපුර කතා බහ කරන කෙනෙක්ද නැත්නම් සයිලන්ට් කෙනෙක්ද? ඒ කියන්නේ එයාගේ හැසිරීම අනුව. නේ? එයාගේ හැසිරීම අනුව. එතකොට එයා ඔයත් එක්ක මීට කලින් කතා කරලා තියෙනවා නම් එයාගෙන් ගන්න පුළුවන් දේවල් අනුව ඔයා කියනවා මෙයා බ්‍රයිට් කේස් එකක්ද එහෙම නැත්නම් මේ මෙලෝ වැඩක් කරන්නේ නැතුව පැත්තකටලා ඉන්න කෙනෙක්ද? දැන් ළමයි අපි හිතමු ඔයාට එකපාරට අර ළමයාව පේනකොට ඈ ඒ ළමයා හැමෝත් එක්ක මෙයා කතා කරලා hina වෙලා එහෙම ඉන්නවා නම් ඔයා හිතනවා මෙයා යූසර් ෆ්‍රෙන්ඩ්ලි නේ මට මෙයාත් එක්ක කතා කරලා hina වෙන්න පුළුවන්. හැබැයි සමහර ඉන්නවා කිසිම කතාවක් නැහැ සද්ද නොකර ඔහේ ඉන්නවා. එතකොට ළමයි අපි ඒ අනුව තමයි එයා දිහා බලන්නේ. අපි එයා දිහා බලන එයා හැසිරෙන විදිහ අනුව මෙයා මොන වගේ කෙනෙක්ද? හැබැයි ළමයි අපි එහෙම ඒ විදිහට එයා දිහා බැලුවට තව කෝණකින් බැලුවොත් ඒක වැරදි වෙන්න පුළුවන්. දැන් ඒ කියන්නේ අපි හිතමු දැන් සමහරව ඉන්නවා සමහරව කියනවා අම්මෝ මෙයා සයිලන්ට් කෙනෙක්. සයිලන්ට් චරිතයක්. ඒ කියන්නේ අනිවාර්යෙන් බ්‍රයිට් කේස් එකක් වෙන්නේ. හැබැයි ඇත්තටම බැලුවම මිනිහට මෙලෝ මොකලක් තේරෙන්නේ නැහැ ළමයි. සමහරව ඉන්නවා බැලුවොත් කෙලින්ම බටකොල ආච්චි වගේ කෙලින්ම කතා කරගෙන කෑ ගහගෙන ඕන ඉන්නේ. හැබැයි ඇත්තටම මේ මිනිස්සයා තමන්ගේ වැඩේත් කරගන්නවා එක්සෑම් වල රිසල්ට් හොඳයි ලකුණු හොඳට ගන්නවා මේ වගේ කෙනෙක්. එතකොට ළමයි අපිට යම්කිසි කෙනෙක්ව වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. අපි මේ කතා කරන්නේ එකම පුද්ගලයා. හරිද? එකම පුද්ගලයා. එතකොට මෙයාව අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. ඒ විදිහම තමයි ළමයි පිරිවැය. ඒකෙන් තමයි පිරිවැය.
මේ පිරිවැයත් අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. බලන්න ළමයි මේ වගුව. එතකොට පළවෙනි එක තමයි ස්වභාවය අනුව. ස්වභාවය අනුව. හරිද? මේ මම දැන් නිකන් මේ කියන්න යන්නම් අපි දැන් මේ ඉස්සරහට මේ විස්තර කරන් යන්නේ මේක තමයි. එතකොට ළමයි යම් කිසි දෙයක ස්වභාවය අනුව වර්ගීකරණය වෙනවා ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය, අනිකුත් වියදම් කියලා. ඊළඟට තියෙනවා හඳුනාගත හැකි බව අනුව. ඒ අනුව ඍජු පිරිවැය, වක්‍ර පිරිවැය කියලා වෙන් වෙනවා. ඊළඟට වෙනස් වීම අනුව නැත්තම් එයා හැසිරෙන ආකාරය අනුව. ඒ අනුව විචල්්‍ය පිරිවැය, ස්ථාවර පිරිවැය, අර්ධ විචල්්‍ය පිරිවැය කියලා විස්තර වෙනවා. ඊළඟට නිෂ්පාදනය සමග සම්බන්ධ වීම මත ඒ අනුව නිෂ්පාදන පිරිවැය, කාර්ය පිරිවැය කියලා කොටස් දෙකයි. ඊළඟ කාර්ය අනුව පාලනය කළ හැකි බව අනුව කළමනාකරන තීරණ වලට අදාළ වීම මත සහ වෙන පදනම් අනුව. ඒ කියන්නේ ළමයි අපිට මේ පිරිවැය කියන කෙනාව විවිධ පදනම් ඔස්සේ ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන පදනම් ඔස්සේ දැන් ළමයි අපිට අවශ්‍ය නැති විදිහකට අපිට මෙයාව මේ වර්ගීකරණය කරන්න වැඩක් නැහැ. දැන් අපි යම් කිසි දෙයක් වර්ගීකරණය කරන්නේ අපිට මොකක් හරි වැදගත්කමක් තියෙන හින්දානේ. දැන් අපි හිතමු අර මම ඔයාලට ඉස්සෙල්ලා කියපු x කියන පුද්ගලයා. ඒ පුද්ගලයා අපි වර්ගීකරණය කරන්නේ නැත්නම් අපි එයා ගැන අපි ඇහැදාගෙන ඉන්නේ. අපිට එයාගෙන් මොකක්ද ගන්න පුළුවන්? මට එයාත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්ද කියන එක. ඉතින් අන්න ඒ වගේ මේ පිරිවැය අපිට කරන්න ඕනේ දෙයක් මත නැත්නම් අපිට ලබා ගන්න ඕනේ දේවල් අනුව අපි වර්ගීකරණය කරනවා. right. එහෙනම් ඒ අනුව ළමයි අපි ඉස්සෙල්ලාම කතා කරමු ස්වභාවය මත එහෙම නැත්නම් මූලිකාංග මත කොහොමද අපි මේ පිරිවැය වර්ගීකරණය කරන්නේ කියලා. බලන්න. ස්වභාවය මත නැත්නම් මූලිකාංග අනුව. ඒ අනුව ළමයි මේ පිරිවැය කොටස් තුනකට බෙදෙනවා. මොනවද? ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය සහ වෙන පිරිවැය. right ළමයි. දැන් මේ බලන්න. මම උදාහරණයක් කියන්නම්. මේ පාන් ගෙඩිය පිරිවැය. දැන් අපි සරලව කතා කළොත් එහෙම අපි දන්නවා මේකට යන දේවල්. අපි හිතමු මේකට යනවා පාන් පිටි යනවා ඊළඟට ඊස්ට් බටර් සීනි දානවා නම් සීනි අරවා මේවා මෙන්න ළමයි මේ පාන් ගෙඩියට අපි යොදා ගන්න දේවල්. ඒ කියන්නේ අපි මෙහෙම හිතමුකෝ අපි ගෑන ළමයිගෙන් අහමු ළමයි කප් කේක් එකක් හදන්නේ කොහොමද? නේ? දීවි ළමයි නම් ඕම ගැන දන්නේ නැහැ. දෙන ඕන දෙයක් කනවා. හැබැයි ගෑන ළමයි දන්නවා. හරිද? ඕකට පාන් පිටි බටර් අයිසිං මන් දන්නේ නැහැ සීනි අරවා මේවා ඔන්නව කලවම් කරලා ඒවා තමයි මේකට යොදා ගන්න ද්‍රව්‍ය. එහෙනම් අපිට මේ පාන් ගෙඩිය සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය. අපි හිතමු මේ ද්‍රව්‍ය වලට රුපියල් 60ක් වියදම් වෙනවා. ද්‍රව්‍ය වලට රුපියල් 60ක් වියදම් වෙනවා. ඊළඟට ළමයි අපිට මේකට අවශ්‍ය ශ්‍රමය. දැන් අපි හිතමු නිකන් ගෙදර ආසාවට ඔයා මොකක් හරි හදන එකට අපි ශ්‍රමයට යම් කිසි ගෙවීමක් කරන්නේ නැහැ. නමුත් ඔයා හිතන්නේ මේක ඔයාගේ ව්‍යාපාරය. එහෙනම් අපි සේවකයට පඩි ගෙවන්නේ කොහොමද? එයා හදන එක පාන් ගෙඩියකට අපි යම් කිසි ගාණක් ගෙවනවා. අපි හිතමු අපි මේ වැඩ කරන්නේ සේවකයෝ 3 දෙනෙක් කරන් තියෙනවා බේකරියේ. එහෙනම් ඒ සේවකයා හදන පාන් ගෙඩියකට යම් කිසි ප්‍රමාණයක් අපි එයාගේ ශ්‍රමයේ විදිහට එයාගේ වැටුප විදිහට අපි එයාට ලබා දෙනවා. අපි තු මේක රුපියල් 30යි. මෙච්චර තමයි වියදම. මේ ද්‍රව්‍ය වලට යන වියදමයි මේක හදන ශ්‍රමිකයාගේ වියදමයි විතරයිද? නෑ ළමයි. අනෙකුත් වියදම් තියෙනවා. වෙනත් වියදම්. මොනවද මේ? දැන් ළමයි අපි හිතමු මේ පාන් ගෙඩිය පුච්චන්න අපි ඕරණුව නැත්තම් මේ කේක් එකක් ගත්තොත් අවන් එක. එතකොට මෙන්න මේකට පිරිවැයක් කරනවා ළමයි. දැන් ඕගොල්ලෝ දැකලා ඇති සාමාන්‍යයෙන් දර පෝරණු වල ඒවට දර ගෙනල්ලා දර පළ ඇතුළට දාලා ගිනි තියලා ඉන්දර උනන් පස්සේ අඟුරු අතුරලා අඟුරු අයින් කරලා ඊට පස්සේ තමයි මේ පාන් දාලා පුලුස්සලා ගන්න. එහෙම නැත්නම් ඔයා හදන කේක් එකක් නම් ඒක අවන් එකට දාලා ඒක වැඩ කරන්නේ කරන්ට් එකකින්. එහෙනම් මේ යන කරන්ට් බිල. ඔයා බේකරියේ වැඩ කරනවා නම් මේ බේකරියේ ඒ වෙලාවේ පත් වෙලා තියෙන බල්බ් වලට යන කොස්ට් එක පිටි අනන්න මැෂින් අරගන්නවා නම් ඒ මැෂින් වලට යන විදුලි වියදම. එහෙනම් මෙන්න මේ වගේ අපිට දරන්න සිද්ධ වෙන අනෙකුත් වියදම්. අන්න ඒවත් අපි මේකට යොදා ගන්න ඕනේ. එහෙනම් මේ පාන් ගෙඩියක් සඳහා දරන්න සිද්ධ වෙන අනෙකුත් වියදම්. ඒ කියන්නේ ළමයි
මේ සම්පූර්ණ අනිකුත් වියදම් ටික එකතු අරගෙන හදපු පාන් ගානෙන් බෙදුවන් පස්සේ අපිට එනවා පාන් ගෙඩියකට යන වියදම. අපි හිතමු රුපියල් 20යි කියලා. එහෙනම් ළමයි අපිට එනවා 110ක් පිරිවැය. අපිට එනවා 110ක් පිරිවැය. එතකොට තමයි මේ තියෙන්නේ අපිට යන ද්‍රව්‍ය, මේ තියෙන්නේ පාන් ගෙඩියට අවශ්‍ය කරන ශ්‍රමය, මේ තියෙන්නේ අනිකුත් වියදම්. එහෙනම් මෙන්න මේ ටික එකතු තමයි ළමයි පිරිවැය වෙන්නේ. ද්‍රව්‍ය පිරිවැය කියන්නේ නිෂ්පාදන ආයතනයකට අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සහ ඒවා ආයතනය තුල තබා ගැනීම සඳහා යන වියදම් ද්‍රව්‍ය පිරිවැය යටතට ගැනේ. right. ඒ කියන්නේ ළමයි අමුද්‍රව්‍ය මිලදී ගැනීමට සහ ආයතනය තුල තබා ගැනීමට. මොකක්ද ළමයි මේ කියන්නේ? අපේ ඊළඟ පාඩම ළමයි ද්‍රව්‍ය පිරිවැය කරන්නේ. මේ පිරිවැය හඳුන්වා දීපින් පස්සේ. එතකොට මොකක්ද මේ අමුද්‍රව්‍ය මිලදී ගැනීම සහ ඒවා ආයතනය තුල තබා ගැනීමට. දැන් ළමයි අපි හෙට අවශ්‍ය කරන බඩු ටික නෙවෙයිනේ අද අරන් ඉන්නේ. සාමාන්‍යයෙන් ආයතනයක් ගත්තම ඒගොල්ලෝ ආයතනට අවශ්‍ය කරන තොග ගෙනල්ලා වෙනම ගබඩා කරගෙන තබා ගන්නවා. එහෙනම් අපි ඒ තොග මිලට ගන්න අපිට දරන්න සිද්ධ වෙන සම්පූර්ණ වියදම. ඒ තොග මිලට ගන්න සම්පූර්ණයෙන් දරන්න සිද්ධ වෙන වියදම. ඒ විතරක් නෙවෙයි. මේ තොග ආයතනයට ගෙනාවයින් පස්සේ ඒව අපි ගබඩා කරන්න අපිට දරන්න සිද්ධ වෙන පිළිවෙල. නේ? දැන් අපිට ගෙනල්ලා ළමයි දැන් අපි හිතමු සාමාන්‍යයෙන් බේකරි එකෙන් අපි ඔය පිටිමිටි දෙක තුනක් ගෙනල්ලා ඔකේ පැත්තක දාලා තියනවා ලොකුවට දේවල් ගෙන්නේ නැහැ. නමුත් ළමයි මහා පරිමාණව ගනිද්දී අපි විශාල වශයෙන් ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා. හිතමු ලොකු ගාමන්ට් එකක් කියලා දැන් වහලා දෙන බොඩි ලයින් එක කියලා හිතමු. එතකොට මේකට අවශ්‍ය කරන රෙදි ඈ මේ රෙදි මීටර ගණන් ගිහිල්ලා එහෙම තරම් එන්නේ නෑ ළමයි. කෙලිම කන්ටේනර් වලින් ඇවිල්ලා බාන්න. එතකොට ඒවා අපිට ආරක්ෂිතව ගබඩා කරලා තියාගන්න ඕනේ. ඇයි? අපි ඒ වෙනුවට යම් කිසි පිළිවෙලක් ගන්නවා. දැන් සමහර තොග තියෙනවා ළමයි ඒවට විශේෂ අවශ්‍යතා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු මස් මාළු වගේ දේවල් හෝටලයක් ගත්තොත් මාංශ වගේ දේවල් ඒවට වෙනම ෆ්‍රීසර්ස් තියෙන්න ඕනේ. අධිශීතකරණ. ඒ වගේ තමයි ගබඩා කරලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ අමුද්‍රව්‍ය සඳහා දරන සම්පූර්ණ වියදම ඒවා ගබඩා කරගෙන තබා ගන්න අපි දරන වියදම. මෙන්න මේ දෙකේ එකතුවට අපි කියනවා ළමයි ද්‍රව්‍ය පිරිවැය කියලා. right. ඊළඟ ශ්‍රම පිරිවැය බලන්න. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා සේවකයෙක් දරන ප්‍රයත්නය සඳහා සේවා යෝජකයා විසින් ඔහුට හෝ ඇයට කරන සියලුම ආකාරයේ ගෙවීම මේ යටතට ගැනේ. වැටු වේතන ප්‍රසාද දීමන අතිකාල අනිකුත් පහසුකම් වැනි ඕන දෙයක්. right. එහෙනම් ළමයි අපි දන්නවා ශ්‍රමය කියන්නේ මොකක්ද කියලා. ආර්ථික විද්‍යාවේ මම වල කියලා දීලා තියෙනවා. මොකක්ද? නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා යොදා ගන්නා සියලුම කායික හා මානසික ප්‍රයත්නයන්. එහෙනම් ළමයි මේ කායික හා මානසික ප්‍රයත්නයන් වෙනුවෙන් සේවා යෝජකයා. කවුද සේවා යෝජකයා කියන්නේ? ආයතනයේ අයිතිකාරයා. සේවයට බඳව ගන්න කෙනා. සේවය ලබා දෙන කෙනා. මොකද රැකියාව ලබා දෙන කෙනා. එහෙනම් මෙන්න මෙයා විසින් අර සේවය සපයන අයට ලබා දෙන සියලුම ආකාරයේ ගෙවීම අපි කියනවා ළමයි ශ්‍රමය කියලා. තුන්වෙනි එක අනෙකුත් වියදම් අද එක්ස්පෙන්සස්. පිරිවැයකරණයේදී ද්‍රව්‍ය හා ශ්‍රමය හැරුණුකොට අනෙකුත් සියලුම වියදම් යටතට ගැනේ. උදාහරණ දෙනවා ළමයි කුලී, වරිපණම්, විදුලිය, දුරකථන, පුරස්කාර බ්ලා 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 මේ වගේ තියෙනවා. හරිද? ඒ කියන්නේ ළමයි අපිට මූලිකවම අපි ව්‍යාපාරයක් කරනකොට ද්‍රව්‍ය සඳහා යන පිරිවැය අපි බලනවා. ඊළඟට ඒ සඳහා අපිට අවශ්‍ය කරන ශ්‍රමය සඳහා යන පිරිවැය අපි බලනවා. මේ දෙක අරුණාම අපිට දරන්න සිද්ධ වෙන අනිකුත් සියලුම පිරිවැය අපි කියනවා ළමයි අනිකුත් වියදම් කියලා. හරිද? ඒක විදුලි බිල වෙන්න පුළුවන්, ආයතනයේ රෙන්ට් එකක් ගෙවනවා නම් රෙන්ට් එක වෙන්න පුළුවන්, පුරස්කාරයක් ගෙවනවා නම් පුරස්කාරය වෙන්න පුළුවන්, බලපත්‍ර ගාස්තුවක් නම් බලපත්‍ර ගාස්තු වෙන්න පුළුවන්, රක්ෂණය වෙන්න පුළුවන්. මේ ආදී ඕනම දෙයක් අපි කියනවා අනිකුත් වියදම් කියලා. ඒ ළමයි යටින් සටහනක් කියලා දාලා තිනවා. ඔයාට අතේ මොනවා හරි තියෙනවා නම් ළමයි මේක හයිලයිට් කරගන්න. නැත්තම් ප්‍රතිබෑණෙන් ඉරක් කරගන්න නැත්තම් ටිපෙස් කරලා ආයෙ ලියා ගන්න. ඉහතින් සඳහන් කළ ශ්‍රම පිරිවැය හා අනෙකුත් වියදම් සියල්ලේ එකතුව ගතහොත් එය පරිවර්තන පිරිවැය ලෙස සැලකේ. එය පරිවර්තන පිරිවැය ලෙස සැලකේ. දැන් ළමයි මේ කියන්නේ මොකද්ද? ද්‍රව්‍ය පිරිවැය හැර අනිකුත් ටික ගත්තොත් මෙන්න මේවා හින්දා තමයි අර ද්‍රව්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ළමයි
මේ තියන්නේ අමුද්‍රව්‍ය ද්‍රව්‍ය ටික මේ අමුද්‍රව්‍ය නිමි භාණ්ඩයක් බවට පරිවර්තනය වෙන්නේ ළමයි පේනවා නේද අමුද්‍රව්‍ය නිමි භාණ්ඩයක් බවට පරිවර්තනය වෙන්නේ මේ කියන ශ්‍රමය සහ අනෙකුත් වියදම් වල එකතු වෙයි ශ්‍රමය හා අනෙකුත් වියදම් වල එකතුවෙන් තමයි මේක නිමි භාණ්ඩයක් බවට පත් වෙන්නේ ඒ නිසා අපි කියනවා මෙන්න මේ දෙන්න පරිවර්තන පිරිවැය කියලා. දෙවෙනි එක තමයි පිරිවැය ඒකකයේ සමග හඳුනාගත හැකි බව අනුව. right. එහෙනම් මේ පිරිවැය ඒකකය ගත්තොත් ළමයි. දැන් අපි කතා කළා ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය සහ අනෙකුත් වියදම්. එතකොට මෙන්න මේ ගත්තු ද්‍රව්‍ය අපිට බලා ගන්න පුළුවන් ළමයි. මේක ඍජු පිරිවැයක්ද එහෙම නැත්නම් වක්‍ර පිරිවැයක්ද කියලා. ඍජු පිරිවැයක්ද වක්‍ර පිරිවැයක්ද? අපි බලමු ළමයි කොහොමද මේ පිරිවැය අපි ඍජුද වක්‍රද කියලා හඳුනා ගන්න කියලා. බලන්න. පිරිවැයකරණයේදී පිරිවැය ඒකකය කාර්ය කාණ්ඩය හෝ පෙරසැරිය සමග පැහැදිලිව හඳුනා ගැනීමට හැකි පිරිවැය ඍජු පිරිවැය ලෙස හැඳින්වේ. right. ළමයි දැන් මේ බලන්න. දැන් අපි කතා කරන ද්‍රව්‍ය හෝ ශ්‍රමය හෝ අනෙකුත් වියදම් හෝ අපිට මේ නිෂ්පාදන කාර්ය සඳහා ඍජුවම යොදා ගන්න පුළුවන් කියලා අපිට තේරෙනවා නම් අපි කියනවා ඒකට ඍජු පිරිවැය කියලා. එතකොට ළමයි යම් කිසි පිරිවැයක් නිෂ්පාදන කාර්ය සඳහා ඍජුවතායක වෙනවා කියලා අපිට තීරණය කරන්න බැරි නම් අපි අන්න ඒකට කියනවා ළමයි වක්‍ර පිරිවැය කියලා. දැන් ළමයි මම ඔයාලට පෙන්වන්න ගන්නම් මෙහෙම. දැන් අපි හිතමු අර ඉස්සෙල්ල ගත්තු පාන් ගෙඩිය කියලා. එතකොට මේ පාන් ගෙඩියේ ද්‍රව්‍ය පිරිවැය තියෙනවා, ශ්‍රම පිරිවැය තියෙනවා, අනෙකුත් වියදම් තියෙනවා. එතකොට මේ හැම එකකටම ළමයි මේ ද්‍රව්‍ය පිරිවැය කොටස් දෙකකට කැඩෙනවා ඍජු හෝ වක්‍ර කියලා. මේ අනිත් ඒවාත් එහෙමයි. අනිත් ඒවාත් එහෙමයි. ඍජු ද්‍රව්‍ය වක්‍ර ද්‍රව්‍ය ඍජු ශ්‍රමය වක්‍ර ශ්‍රමය ඍජු අනෙකුත් වියදම් වක්‍ර අනෙකුත් වියදම්. එතකොට ළමයි මොනවද මේ ඔයාලට මතකද ළමයි දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ නිෂ්පාදන ගිණුම්. එතනදී ඔයාලට මතකද අපි ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙන ඒ ටික එකතු අපි ගත්ත ප්‍රාථමික පිරිවැය කියලා ඊට පස්සේ වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය වක්‍ර වෙනත් වියදම් කියලා අපි අරගත්තා. එතකොට ළමයි මේ තියෙන්නේ ඒකම තමයි. මේ අපි කතා කරන ද්‍රව්‍ය නිෂ්පාදන කාර්ය සඳහා ඍජුවම දායක වෙනවා නම් අපි කියනවා ළමයි ඒකට ඍජු ද්‍රව්‍ය කියලා. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඍජුව දායක වෙන්නේ නැත්නම් අපි කියනවා වක්‍ර ද්‍රව්‍ය කියලා. දැන් ළමයි මෙහෙම හිතන්නේ. පාන් ගෙඩියක් ගත්තොත් එහෙම දැන් පාන් රාත්තලක් කියන්නේ ළමයි ග්‍රෑම් කීයද? මට මතක නැහැ ළමයි ග්‍රෑම් 400ක් මම හිතන්නේ මට මතක විදියට. රාත්තලක් කියලා කියන්නේ ග්‍රෑම් 400ක් පොඩ්ඩක් අහලා ගන්න ඕගොල්ලෝ යන්නලකින් එහෙම. එතකොට ළමයි ඒ සඳහා මේ ග්‍රෑම් 400ක් බර පාන් රාත්තල සඳහා අවශ්‍ය කරන පිටි ප්‍රමාණය අපි දන්නවා. අපි නිකන් හිතමු. ග්‍රෑම් 400ක් අපිට අවශ්‍යයි පාන් ගෙඩියක් සඳහා. එහෙනම් අපි දන්නවා පාන් ගෙඩියකට පිටි ග්‍රෑම් 400ක් අවශ්‍යයි. හැබැයි අපිට කියන්න පුළුවන් පාන් ගෙඩියකට ඊස්ට් කොච්චර ඕනද? බටර් කොච්චර ඕනද? සීනි කොච්චර ඕනද? අපිට කියන්න බෑ. වතුර කොච්චර යොදා ගන්න ඕනද? අපිට කියන්න පුළුවන්. අපිට කියන්න බෑ. පාන් ගෙඩියක් සඳහා වතුර මිලිලීටර් 20යි. අපිට එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ ළමයි. අපිට එහෙම අඳුනා ගන්න බෑ. අන්න ඒ නිසා. හැබැයි එහෙමයි කියලා අපි මේකට පාන් වලට ඒ දේවල් නොදායිනවද? යදානවා. එහෙනම් අන්න ඒ වගේ අපිට ඍජුවම හඳුනා ගන්න බැරි දේවල් අපි කියනවා ළමයි වක්‍ර ද්‍රව්‍ය කියලා. තේරුණාද වෙනස? නිෂ්පාදන කාර්යය සඳහා නැත්නම් පෙරසැරිය හෝ භාණ්ඩයේ සේවාව මේ ඔක්කොම කතන්දර එකයි ළමයි. මේ කාර්යය සඳහා අපිට ඍජුව අඳුනා ගන්න පුළුවන් නම් අපි කියනවා ළමයි ඒවට ඍජු ද්‍රව්‍ය නැත්නම් ඍජු වියදම් කියලා. මේ ඍජු ද්‍රව්‍ය නෙවෙයි ද්‍රව්‍ය අමතක කරනවා ඍජු වියදම් කියලා. අපිට අදාළ කාර්යය සඳහා ඍජුව හඳුනා ගන්න බැරි නම් අපි ඒවට කියනවා වක්‍ර පිරිවැය කියලා.
එතකොට ළමයි ශ්‍රමය ගත්තොත් එහෙම පාන් ගෙඩියක් සඳහා රුපියල් 5ක් ගෙවනවා. එක පාන් ගෙඩියකට. හරිද? එතකොට පාන් ගෙඩි 100ක් හදුවොත් රුපියල් 500ක් ගෙවනවා. ඒ කියන්නේ ළමයි එක පාන් ගෙඩියක් සඳහා එයාගේ ශ්‍රම පිරිවැය රුපියල් 5යි. අපි හිතමු මේ බේකරියට දාලා තියනවා ළමයි මුරකාරයෙක්. සිකියුරිටි කෙනෙක් ඉන්නවා. මුරකරුවෙක් ඉන්නවා. එහෙනම් මේ මුරකරුවට පඩි ගෙවන්නේ කොහොමද? බේකරිය හදන පාන් ගාන අනුව බනිස් ගාන අනුව අපි යාට පඩි ගෙවන්නේ නැහැ. අපි ගෙවන්නේ යාට මාසිකට ස්ථාවර වැටුපක්. ඒ කියන්නේ මේ නිෂ්පාදිතය සමග අපිට ඍජුවම හඳුනා ගන්න බැරි දෙයක්. එහෙනම් අන්න ඒකට ළමයි අපි කියනවා වක්‍ර ශ්‍රමය කියලා. උදාහරණ ගෘහ භාණ්ඩ නිෂ්පාදකයෙක් දව අල්මාරියක් නිපදවීමට අනුව එතකොට මේකේ භාවිතා කළ දැව ඇන ලෝහ වැනි දෑ අපි කියනවා ඍජු ද්‍රව්‍ය කියලා. ඊළඟ යන්ත්‍ර ක්‍රියාකරුට හා ඒවා එකතු කරන හා නිම කරන පුද්ගලයන්ට ගෙවන වැටුප අපි කියනවා ඍජු ශ්‍රමය කියලා. ඊළඟ අල්මාරිය සැලසුම් කළ මෝස්තර නිර්මාණකරුට ගෙවන පුරස්කාර ගෙවීම රොයල්ටි පේමන්ට් එක ඍජු අනෙකුත් වේදන් කියලා. ළමයි මේ chat එකෙත් එක්කෙනෙක් දාලා තිබ්බා ළමයි දාලා තිබ්බා මොකද්ද පුරස්කාර කියන්නේ කියලා. ළමයි අපි යම්කිසි කෙනෙක්ට එයා ලබා දෙන කිසියම් විශේෂිත සේවාවක් කරන යම්කිසි මුදලක් ගෙවනවා නම් අපි කියනවා පුරස්කාරය කියලා. පුරස්කාරය. දැන් අපි හිතමු ළමයි මොකක් හරි අපි හිතමු මොකක් හරි පොතක තියෙන යම්කිසි කොටසක්. පොතක තියෙන යම්කිසි කොටසක්. එතකොට ඒ පොතක තියෙන යම්කිසි කොටසක් අපි අපේ ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් නැවත අරගන්නවා නම් ඒ වෙනුවෙන් අපිට එයාට යම්කිසි ගාණක් ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම නැතුනොත් ළමයි අපිට අරන් දැන් අපි තුමු දැන් ඔයාවක දන්නේ අපි තුමු මේ අපි දැන් ඇත්තටම ළමයි ගත්තොත් Facebook එකේ ඔය අනිත් අයගේ post අපි share කරනවා නේද? ඈ දැන් අපි තුමු කවුරු හරි දාන කවියක් ඈ එක්කෙනෙක් අරගෙන එක්ක page එකකින් කවුරු අරගෙන ඒක මේ ආපහු එයාගේ page එකේ නම ගහලා එයා publish කරනවා. ළමයි ඇත්තටම මේක වැරදි වැඩක්. ඒ කියන්නේ දැන් සමාජ ජාලයක් ඉන්න මේ ගැන කවුරුත් වැඩිය තකන්නේ නැහැ මේ ගැන කවුරුත් කන්සිඩර් කරන්නේ නැහැ. නමුත් අපි හිතමු අපේ ව්‍යාපාරික කාර්යයක් වෙනුවෙන් අපි වෙන කෙනෙක්ගේ යම්කිසි දෙයක් යොදා ගන්නවා නම් ඒ පුද්ගලයාට පුළුවන් අපිට විරුද්ධව නඩු කියන්න. හැබැයි අපි යාට කතා කරලා ඒක නීත්‍යානුකූලව එයාට යම්කිසි මුදලක් ගෙවලා ඒ දේ කරනවා නම් අපි කියනවා එයාට පුරස්කාරයක් ගෙවලා තියෙනවා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි යාගෙන් අවසරයක් අරගෙන ගෙවලා තියෙනවා. හරිද? ඒක තමයි මේ පුරස්කාරය කියන්නේ. එහෙනම් අපි හිතමු දැන් මෙතන ගත්තොත් මේ අල්මාරියේ ඒ ඩිසයින් එක සැලසුම් කරපු කෙනාට අපි අල්මාරියට යම්කිසි මුදලක් අපි ගෙවනවා. එයා කියනවා රයිට් ඔයා මගේ ඩිසයින් එක ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා හදන අල්මාරියකින් මට යම්කිසි මුදලක් මට ලබා දෙන්න. යාළමයි ඒක ඍජු වේදමක්. අපි දන්නවා අපි හදන හැම අල්මාරියකටම එයාට ඒ පුරස්කාරය අපි ගෙවන්න ඕනේ කියලා. එහෙනම් ඒකට තමයි ළමයි පුරස්කාරය. රයිට් ඊළඟට යන්ත්‍ර වලට භාවිත කරන ලද ඉන්ධන පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය පිළිවෙල වක්‍ර ද්‍රව්‍ය. ඊළඟට සුපරීක්ෂකවරුන්ගේ සුපර්වයිසර් කෙනෙක්ගේ මුරකරුවෙක්ගේ මේ ඕන කෙනෙක්ගේ වේතනය වක්‍ර ශ්‍රමය. ඊළඟට කර්මාන්ත ශාලා කුලී හා විදුලිය වක්‍ර අනෙකුත් වියදම්. රයිට්. එතකොට ළමයි මේ බලන්න. මේකේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු අනෙකුත් වියදම් මෙන්න මේ වගේ එකතුව ළමයි අපි කියනවා ප්‍රාථමික පිරිවැය කියලා. ප්‍රාථමික පිරිවැය. එතකොට මේ ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදු කාර්ය එකතු වුණාම අපි කියනවා ළමයි නිෂ්පාදන පිරිවැය හදනවා කියලා. ඒ කියන්නේ ඔයාට මතක් වෙන්න ඕනේ දැන් ඔයාගේ නිෂ්පාදන ගිණුම ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් අපි කියනවා මේකට ප්‍රාථමික පිරිවැය කියලා. ප්‍රාථමික පිරිවැය කියලා. කාර මතක් වෙන්න ඕනේ. එතකොට ඔය ප්‍රාථමික පිරිවැයට තමයි අපි එකතු කරනවා
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය. මේ නිෂ්පාදන පොදු කාර්ය මොනවද ළමයි? වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් කියන මෙන්න මේ වියදම් ටික. එතකොට මෙන්න මේ ටික එකතු කළායින් පස්සේ අපිට ලැබෙනවා ළමයි නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය. ඒ කියන්නේ ළමයි මෙන්න අපේ පාන් ගෙඩියේ පිරිවැය. මේ පාන් ගෙඩිය නිෂ්පාදන පිරිවැය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි අර ගෙනාපු පාන් පිටි පාන් ගෙඩියක් බවට පත් කිරීමේ පිරිවැය තමයි මේ තියෙන්නේ. දැන් මේ වෙනකන් ළමයි මේ පිරිවැය අපිට අපි දරලා තියෙන්නේ කොහෙද? කර්මාන්ත ශාලාවේ. කර්මාන්ත ශාලාවේ. හරිද? පාන් ගෙඩිය පැත්තකට දාන්න අපි නිකන් ෂර්ට් එකක් ගමු පොඩ්ඩක් ප්‍රැක්ටිකල් වෙන්න පාන් ගෙඩියක් තවුලන්නේ නැහැ. එතකොට ෂර්ට් එකක් ගත්තොත් ගාමන්ට් එක ඇතුලේ මහලා පැක් කරලා එළියට ආපු ෂර්ට් එකේ පිරිවැය තමයි මේ තියෙන්නේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය. හැබැයි අපේ පිරිවැය ඉවරද? නෑ තව තියෙනවා පිරිවැය. ඔයාලට මතකයි ළමයි ආයතන පරිපාලන විකිණීමේ බෙදා හැරීමේ වියදම්. එහෙනම් මෙන්න මේ දෙන්නගේ පිරිවැය අපි මේකට එකතු කරන්න ඕන. ඇයි? අපි හදපු මේ ෂර්ට් එක අපි ගබඩා කරලා තිනවා. මේ අමුද්‍රව්‍ය නෙවෙයි මේ නිවි භාණ්ඩ. අපි හදපු නිවි භාණ්ඩ අපි ගබඩා කරලා තිනව නැවත. එතකොට මෙන්න මේ නිවි භාණ්ඩ ගබඩා කිරීම වෙනුවෙන් අපිට දරන්න සිද්ධ වෙන පිරිවැය. ඊට අමතරව ළමයි අපිට ආයතන පරිපාලන වශයෙන් ඒ කියන්නේ මේවා බෙදා හැරීමේදී අපිට දරන්න සිද්ධ වෙන පිරිවැය. ආයතනයේ ක්‍රියාත්මක වෙද්දී අපිට දරන්න සිද්ධ වෙන පිරිවැය. මේවා ට්‍රාන්ස්පෝර්ට් කරද්දී දරන්න සිද්ධ වෙන පිරිවැය. එහෙනම් මෙන්න මේවා අපි කර්මාන්ත ශාලාවෙන් පිටත දරන්න දේවල්. එහෙනම් sorry. ඒ පිරිවැය අපි මෙතනට එකතු කළායින් පස්සේ ඔන්න ලැබෙනවා ළමයි අපිට මුළු පිරිවැය. මේක තමයි ළමයි අපේ භාණ්ඩය වෙනුවෙන් අපි දරලා තියෙන සමස්ත පිරිවැය. මේ නිෂ්පාදන පිරිවැය ගාවට නිකන් අපි ලබලා තියෙන ළමයි කර්මාන්ත ශාලාවේ පිරිවැය. කර්මාන්ත ශාලාවේ පිරිවැය. ඊට පස්සේ මේ කර්මාන්ත ශාලාවේ පිරිවැයට ආයතන පරිපාලන හා විකිණීමේ බෙදා හැරීමේ වියදම් එකතු වුණායින් පස්සේ අපිට ලැබෙනවා ළමයි මුළු පිරිවැය. right. එතකොට මම අර ඔයගලන්ට group එකේ ළමයි දාලා තිබ්බා slide show එකක්. ඒ slide show එකේ ළමයි මේ සමහරුන්ට ඕපන් වෙන්නේ නැහැ කියලා කිව්වා. ළමයි ඒක මේ අමුතු දෙයක් නෑ. මේ මම ඒක ඔයාලට දැම්මේ ළමයි. ඔයාලට ඔය එදාර ලියා ගන්න බැරි වෙච්ච notes වල තියෙන දේවල්. ඒ කියන්නේ මොකද්ද පිරිවැය ගිණුම් කරණය, පිරිවැය කරණය, මූල්‍ය ගණකා කළමනාකරණ ගණකාධිකරණය. එතකොට මෙන්න මේ වගේ නිර්වචන ටික මම ඔයාලට දාලා තිබ්බා. සහ මේ උගන්වන්නත් දී ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන යම්කිසි හදපු දේවල් ටික. එතකොට PowerPoint මේක ළමයි මේ Microsoft Office ඔයාගේ ෆෝන් එකේ හෝ ඔයාගේ කම්පියුටර් එකේ හෝ ඔයාගේ මේ ලැප්ටොප් එකේ තියෙනවා නම් මේක ඕපන් වෙනවා. එහෙම නැහැ කියලා ඔයා කලබල වෙන්න එපා. මම ඒක PDF කරලා ඔයාලට දාන්නම්. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. මෙතනත් මේක කියන හින්දා. හරිද? එතකොට ළමයි මේ බලන්න. මේ තියෙන ළමයි පිරිවැය වර්ගීකරණයේ මේ කතා කරමු පිරිවැය. එතකොට මේ පිරිවැය ළමයි අපි කතා කළා ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය සහ අනිකුත් වියදම් කියලා. ඉස්සෙල්ලාම අපේ වර්ගීකරණය යටතේ. මතකනේ? අපි මේ පිරිවැය අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. ද්‍රව්‍ය කියලා වර්ගීකරණය කරන්න පුළුවන්. ශ්‍රමය කියලා වර්ගීකරණය කරන්න පුළුවන්. අනිකුත් වියදම් කියලා වර්ගීකරණය කරන්න පුළුවන්. ඊළඟ ළමයි අපි කතා කළා මේ පිරිවැය ඍජු හා වක්‍ර පිරිවැය කියලා. ඔයගොල්ලෝ උත්තරේ දෙනවා අපේ මේකේ හඳුනාගත හැකි බව අනුව පිරිවැය සමග හඳුනාගත හැකි බව අනුව අපි කතා කළා ඍජු පිරිවැය හා වක්‍ර පිරිවැය කියලා. එතකොට ළමයි ඒ අනුව ද්‍රව්‍ය සඳහා ඍජු පිරිවැය වක්‍ර ඍජු ද්‍රව්‍ය වක්‍ර ද්‍රව්‍ය කියලා කොටස් දෙකකට කැඩෙනවා. ශ්‍රමය සඳහා ඍජු ද්‍රව්‍ය වක්‍ර ද්‍රව්‍ය කියලා කොටස් දෙකකට කැඩෙනවා. අනිකුත් වියදම් සඳහා ඍජු ද්‍රව්‍ය වක්‍ර ද්‍රව්‍ය කියලා කොටස් දෙකකට කැඩෙනවා. එතකොට ළමයි අපි මේ කතා කරපු සියලුම ඍජු ද්‍රව්‍ය වල පිරිවැයට අපි කියනවා ළමයි ප්‍රාථමික පිරිවැය කියලා. ඔයාලට තේරෙනවා ඇති දැන් මේක ස්ලයිඩ් එක හැමෝටම පේනවා නේද ළමයි? එතකොට මේ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු අනිකුත් නැත්නම් ඍජු වෙනත් වියදම්.
එහෙනම් මෙන්න මේ තුනේ එකතුවට තමයි අපි කියනවා ප්‍රාථමික පිරිවැය කියලා. මම අර බෝඩ් එකේ ඇඳලා තිබ්බත් ඒක ප්‍රාථමික පිරිවැය. ඔයාගේ ටියුට් එකෙත් ඒක තියෙනවා ඍජු ද්‍රව්‍ය ඍජු සමය සහ ඍජු අනිකුත් වේදම් වල එකතුව ප්‍රාථමික පිරිවැය කියලා. ප්‍රාථමික පිරිවැය කියලා. ඊළඟට ළමයි අපිට එනවා මේකේ වක්‍ර ද්‍රව්‍ය වක්‍ර සමය සහ වක්‍ර අනිකුත් වියදම්. වක්‍ර ද්‍රව්‍ය වක්‍ර සමය සහ වක්‍ර වෙනත්. එතකොට මෙන්න මේ තුනේ එකතුවට අපි කියනවා ළමයි පොදු කාර්ය පිරිවැය කියලා. පොදු කාර්ය පිරිවැය කියලා. හරිද? දැන් ළමයි ඔයාලට පැහැදිලි වෙනවා ඇති. හරිද? දැන් ඔයාලට මතක් වෙනවද ඉතින් නිෂ්පාදන ගෙනුම් මේ විදි කරලා තියෙනවා නම් ඕගොල්ලෝ ඍජු ද්‍රව්‍ය ඍජු සමය සහ ඍජු වෙනත් කියන වගේ එකතුව අපි කියනවා ළමයි ප්‍රාථමික පිරිවැය කියලා. ඒ වගේම වක්‍ර ද්‍රව්‍ය වක්‍ර සමය සහ වක්‍ර වෙනත් වල එකතුව අපි කියනවා පොදු කාර්ය පිරිවැය කියලා. රයිට් ළමයි. ඊළඟට මේ පොදු කාර්ය පිරිවැය අපිට ළමයි ඕන නම් තව කොටස් තුනක් යටතේ පෙන්눔 කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. නිෂ්පාදන ඒ කියන්නේ මේක වෙනම මේ වර්ගීකරණයක්. හරිද? පටල ගන්නකොට අපි ඉස්සරහට කතා කරනවා මම මේක පෙන්නන්නේ. හරිද? මේක අපිට පෙන්වන්න පුළුවන් නිෂ්පාදන පොදු කාර්ය, පරිපාලන පොදු කාර්ය හා විකිණීමේ බෙදා හැරීමේ පොදු කාර්ය කියලා. ඒකෝර මම අර බෝඩ් එකේ ලියපු එකේ ළමයි. අපි ඉස්සෙල්ලාම උඩින් එකතු කරලා නිෂ්පාදන පොදු කාර්ය. නිෂ්පාදන පොදු කාර්ය. එතකොට ඊට පස්සේ තමයි ළමයි ආයතන පරිපාලන පොදු කාර්ය සහ විකිණීමේ බෙදා හැරීමේ පොදු කාර්ය අපි කතා කරන්නේ. එහෙනම් මේ පොදු කාර්ය අපිට වෙනත් විදිහකට වර්ගීකරණය කරන්න පුළුවන් කොටස් තුනක් යටතේ නිෂ්පාදන පරිපාලන හා විකිණීමේ බෙදා හැරීමේ පොදු කාර්ය කියලා. ඊට අමතරව ළමයි අපිට පුළුවන් මේකේ මේ පරිපාලන පොදු කාර්ය හා විකිණීමේ බෙදා හැරීමේ පොදු කාර්ය නිෂ්පාදන නොවන පොදු කාර්ය කියලා ගන්න. ඔයාට මම පැහැදිලිව තේරුම් කරා. පැහැදිලිව තේරුම් කරා. දැන් මෙතන ගත්තොත් ළමයි මේ තියෙන්නේ ප්‍රාථමික පිරිවැය. මේ තියෙන්නේ ප්‍රාථමික පිරිවැය. ඒ ප්‍රාථමික පිරිවැයට අපි එකතු කරනවා පොදු කාර්ය වර්ග තුනක් මේ නිෂ්පාදන පොදු කාර්ය, ආයතන පරිපාලන පොදු කාර්ය, විකිණීමේ බෙදා හැරීමේ පොදු කාර්ය. නේද? එතකොට අපේ මුළු පිරිවැය සමන්විත වෙන්නේ මේ සමස්ත පොදු කාර්ය වලින්. හැබැයි අපිට මේ පොදු කාර්යයක් කොටස් තුනකට වෙන් කර ගන්න පුළුවන්. නිෂ්පාදන, ආයතන පරිපාලන සහ විකිණීමේ බෙදා හැරීමේ කියලා. එතකොට ඒකෙත් ළමයි මෙයා නිෂ්පාදන පොදු කාර්යය. මේ දෙන්න නිෂ්පාදන නොවන පොදු කාර්යය. ඇයි? මේ නිෂ්පාදන පොදු කාර්යය අපිට ලැබෙන්නේ ළමයි කම්හලයේදී, කර්මාන්ත ශාලාවේදී. හැබැයි ආයතන පරිපාලන විකිණීමේ බෙදා හැරීමේ කියලා මෙන්න මේ දෙන්න අපිට හම්බෙන්නේ ළමයි නිෂ්පාදන කර්මාන්තයේ කර්මාන්ත ශාලාවේ එළියේ. ඒ කියන්නේ මේ ආයතනයේ අතුල වියදම් සහ විකිණීමේ බෙදා හැරීමේ වියදම්. එතකොට මේ සියලුම දේවල් අපි මේ භාණ්ඩයට හෝ සේවාවට අන්තර්ග්‍රහණය කිරීමෙන් තමයි අපිට ලැබෙන්නේ. ළමයි දැන් ඕගොල්ලෝ බය වෙන්න එපා මේ ටියුට් එකේ තියෙනවා අන්තර්ග්‍රහණයෙන් කියලා. හරිද? ළමයි අන්තර්ග්‍රහණය කරනවා කියලා කියන්නේ අපි සමස්ත පිරිවැයේ එක් ඒකකයකට අවශ්‍ය කරන ප්‍රමාණය ඒකට අනුයුක්ත කරන එකට. අපි ඒක කතා කරනවා ඊළඟ පාඩම් වලදී. හරිද? පොදු කාර්ය පිරිවැයකරණයේදී අපි කතා කරනවා බය වෙන්න එපා. තාම මේ යන්නේ හඳුන්වා දීම. බලන්න පිරිවැය වෙනස් වීමට විවිධ සාධක බලපෑ හැක. උදාහරණ ලෙස නිෂ්පාදන මට්ටම, උද්දමනය, භාවිතා කරන ද්‍රව්‍ය හා ශ්‍රමයේ ගුණත්වය, විනිමය අනුපාතය වැනි දේවල්. නමුත් කළමනාකරණ ගණකාධිකරණයේදී හෝ පිරිවැය ගණකාධිකරණයේදී පිරිවැය වෙනස් වීම අධ්‍යයනය කරන්නේ නිෂ්පාදන මට්ටම වෙනස් වීමට අනුව සිදුවන වෙනස් වීම පමණි. යම් නිෂ්පාදන මට්ටම වෙනස් වීමට අනුව පිරිවැය ප්‍රතිචාර දක්වන ආකාරය අනුව පිරිවැය කොටස් තුනක් යටතේ වර්ග කර දැක්විය හැකිය. රයිට්. ළමයි මොකක්ද මේ කියන්නේ? මොකක්ද මේ කියන්නේ? දැන් ළමයි අපි දන්නවා ආයතනයක් කටයුතු කරනකොට අපිට විවිධාකාරයේ පිරිවැය දරන්න සිද්ධ වෙනවා. එතකොට අපි හිතමු දැන් පාන් ගෙඩියක් සඳහා අපි පාන් පිටි කිලෝ එකක් ගන්න රුපියල් 100යි.
ළමයි වා පාම් පිටි අරන් තියනවද කඩේ? පාම් පිටි කිලෝ එකක් රුපියල් 100යි. නමුත් අපි හිතමු උද්දමනය වෙන්න පුළුවන් විනිමය අනුපාතිකයේ වෙනස්කමක් වෙන්න පුළුවන්. මොකද අපි හිතමු පිට රටින් අමුදා වෙනවා කියලා. ඒතකොට විනිමය අනුපාතිකයේ වෙනස් වුණාම මිල වෙනස් වෙනවා. මොකක් හෝ හේතුවක් මත මේකේ මිල වෙනස් වෙන්න පුළුවන් ප්‍රායෝගිකව. ඒ කියන්නේ අපි ප්‍රායෝගිකව ගත්තාම මේ ප්‍රායෝගික සමාජ දිහා ගත්තාම අපි දන්නවා විවිධ හේතු හින්දා මේ අමුද්‍රව්‍ය වල මිල වෙනස් වෙන්න පුළුවන්. නමුත් ළමයි අපි ඒක මෙතෙන්දි සැලකිල්ලට ගන්නෙ නැහැ. අපි උපකල්පනය කරනවා අපේ පිරිවැය වෙනස් වෙන්නේ අපේ ධාරිතාවය වෙනස් වුණොත් විතරයි. හරිද? ඔයාට මතක ඇති ආර්ථික විද්‍යාවේ නිෂ්පාදන පිරිවැය කියන කොටස. ඒකේ මතකද මම ඔයාලට කියනවා කෙටි කාලය හා දිගු කාලය. කෙටි කාලය හා දිගු කාලය. ඈ ස්ථාවර සාධක සහ විචල්්‍ය සාධක තියෙන කාලය තමයි අපි කියන්නේ කෙටි කාලය කියලා. සියලුම සාධක විචල්්‍ය සාධක වන කාලයට අපි කියනවා දිගු කාලය කියලා. හරිද? මේ පෙරකල පව් ඔයාලා මතක තියෙන්න ඕන ළමයි. හරිද? එතකොට මෙතන අපි නිගමනය කරනවා අපේ නිෂ්පාදන මට්ටම අනුව තමයි අපේ මේ පිරිවැය වෙනස් වෙන්නේ කියලා. එතකොට මේ වෙනස් වෙන නිෂ්පාදන මට්ටම අනුව අපි කතා කරන පිරිවැය තුනක් තියෙනවා ළමයි. එකක් තමයි විචල්්‍ය පිරිවැය, ස්ථාවර පිරිවැය හා අර්ධ විචල්්‍ය හෝ අර්ධ ස්ථාවර පිරිවැය. right. එතකොට ළමයි ඔයාලා දන්නවා මොකද්ද විචල්්‍ය පිරිවැය කියන්නේ කියලා. මොකද මේ විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ? නිමැවුම සමග වෙනස් වන පිරිවැයට අපි කියනවා ළමයි විචල්්‍ය පිරිවැය කියලා. නිමැවුම සමග වෙනස් වෙන පිරිවැයට. දැන් මේ බලන්න මේක ගත්තොත් එහෙම ළමයි මම මේක තියෙන කියවන නිෂ්පාදන මට්ටම වෙනස් වීමට අනුකූලව වෙනස් වන පිරිවැය විචල්්‍ය පිරිවැය ළමයි. ඕක පොඩ්ඩක් ඔයාලට ආපහු පාරක් මතක් වෙන්නත් එක හයිලයිට් කරගන්න. ඔයාගේ ටියුබ් එක අරගෙන නිෂ්පාදන මට්ටම වෙනස් වීමට අනුකූලව වෙනස් වන පිරිවැය විචල්්‍ය පිරිවැය ලෙස සැලකේ. මේක ළමයි හයිලයිට් කරගන්න. එතකොට ළමයි මේක කියනවා නිෂ්පාදන මට්ටම වැඩි වෙන විට වැඩි වීමත් නිෂ්පාදන මට්ටම අඩු වෙන විට අඩු වීමත් මෙම පිරිවැය ලක්ෂණය වේ. හරි. එතකොට උදාහරණ දීලා තියෙනවා ඇඟලුම් කම්හලක කම්සයක් නිෂ්පාදනයට අදාළ වැඩිපිළි පිරිවැය මෙම පන්තිය සිසුන් සංඛ්‍යාව අනුව වෙනස් වන නිබන්ධන පිරිවැය දැක්විය හැකියි කියලා. right. ළමයි දැන් ඔයාලට තේරෙනවා. හරිද? දැන් අපි ගමු ක්ලාස් එක කියලා. එතකොට දැන් මේ ඔන්ලයින් නෙවෙයි අපි ගමු ක්ලාස් රූම් එකේ අපි ඉගෙන ගන්නවා කියලා පොඩ්ඩක් මතක් කරගන්නේ අර මිහිරි අතීතයේ ළමයි නේ. ඔයගොල්ලෝ ඇවිල්ලා සද්ද බද්ද දාන්න නැතුව පාඩුවේ කෙනගෙන යන කාලේ මතක් කරගන්න. එතකොට මෙන්න ඒ කාලේ හරිද? පන්තියේ ඉන්න ළමයි ගාන අනුව තමයි ළමයි අපිට ටියුබ් print කරන්න වෙන්නේ. එතකොට එක ළමයෙක් ඉන්නවා නම් පන්තිය අපි යාට කියන එක ටියුබ් එකයි. හැබැයි ළමයි 100ක් ඉන්නවා නම් අපි යාට ටියුබ් 100ක් අරන් එනවා ළමයි. එහෙනම් මේ විචල්්‍ය පිරිවැය. ඇයි? නිමැවුම සමග වෙනස් වන පිරිවැය. නිමැවුම සමග වෙනස් වන පිරිවැය. එතකොට නිමැවුම වැඩි වෙනවා නම් අපිට දරන්න සිද්ධ වෙන පිරිවැය වැඩි වෙනවා. නිමැවුම අඩු වෙනවා නම් අපිට දරන්න සිද්ධ වෙන පිරිවැය අඩු වෙනවා. එහෙනම් ළමයි මේ නිමැවුම විචල්්‍ය පිරිවැයත් අතර තියෙන ළමයි මොන වගේ සම්බන්ධයක්ද? අනුලෝමී සම්බන්ධතාවයක්. අනුලෝමී සම්බන්ධතාවයක්. ඒක තමයි ළමයි ඔයාට මේ පල්ලෙහා තියෙන මේ පල්ලෙහා තියෙන වක්‍රයෙන් පෙන්වන්නේ. එතකොට ළමයි මේකේ මුළු විචල්්‍ය පිරිවැය තියෙනවා ළමයි සහ අනිත් පැත්තේ තියෙනවා නිෂ්පාදන මට්ටම. මේ පැත්තේ variable cost එක, මේ පැත්තේ Q quantity එක. එතකොට එකක්වත් නිෂ්පාදනය කරන්නේ නැත්නම් ළමයි අපිට විචල්්‍ය පිරිවැයක් තියනවද? අපිට විචල්්‍ය පිරිවැයක් තියෙන්න විදිහක් නැහැ. ඇයි? අපි එක එකකයක්වත් නිෂ්පාදනය කරන්නේ නැත්නම් අපිට පිරිවැයක් කියන්න දෙයක් විචල්්‍ය පිරිවැයක් තියෙන දෙයක් නැහැ ළමයි. ඒ නිසා මෙතෙන්දි බිඳුවේදී බිඳුවයි. හැබැයි ඊළඟට අපි ඒකක 100ක් නිෂ්පාදනය කරනකොට අපිට විචල්්‍ය පිරිවැය 1000ක් දරන්න සිද්ධ වෙනවා. ඊළඟට 200ක් නිෂ්පාදනය කරනකොට විචල්්‍ය පිරිවැය 2000ක් නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා. right. එතකොට ළමයි මේ පළවෙනි ප්‍රස්තාරයෙන් පෙන්වන්නේ අන්න ඒ කතාව. ඊළඟට බලන්න ඊළඟට දෙවෙනි ප්‍රස්තාරය. දෙවෙනි ප්‍රස්තාරය. මේ දෙවෙනි ප්‍රස්තාරය ළමයි මොකක්ද කියන්නේ? ළමයි මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ මේ හදාගන්න.
ළමයි එතන තියනවා නේද මේ දෙවෙනි ප්‍රස්තාරේ හරහට ලියලා තියනවා නේද ඒකක සාමාන්‍ය පිරිවැය කියලා. ඒකක සාමාන්‍ය පිරිවැය කියලා. ළමයි ඒක හදාගන්න සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන්නේ දෙවෙනි ප්‍රස්තාරේ. මේක එක මේ මම ඉස්සෙල්ලා ඉඳලාමයි වම් පැත්තේ තියෙන එක මේ දෙවෙනි එක. එතකොට මේක ළමයි BC නෙවෙයි ABC. average variable cost එක ඔයා දන්නවා මම මේක මතක් කරන්න කිව්වේ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සාමාන්‍ය පිරිවැය නේ ළමයි. හරිද? මේ පැත්තේ Q. මේ පැත්තේ Q. හරිද? ඒක පොඩ්ඩක් එම හදාගන්න ළමයි ටියුට් එකේ. එතකොට මේ බලන්න. මේකේ නිෂ්පාදන මට්ටම 100 දි වේවා 200 දි වේවා 300 දි වේවා හැමතැනකදීම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කීයද 10යි. ළමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයන්නේ කොහොමද ළමයි? පේනව නේද? විචල්්‍ය පිරිවැය බෙදීම ප්‍රමාණය මම උදාහරණයක් ගත්තොත් මේ බලන්න. විචල්්‍ය පිරිවැය මෙන්න මෙතනදී විචල්්‍ය පිරිවැය 1000යි. එතනදී ප්‍රමාණය කීයද ළමයි? නිෂ්පාදන මට්ටම ධාරිතාවය 100යි. එතකොට ළමයි අපිට ලැබෙන උත්තරය 10යි කියලා. ඊළඟට 2000 కి බලන්න. 2200ෙන් බෙදුවාම ඒ 10යි. ඊළඟට 3300ෙන් බෙදුවාම ඒ 10යි. අන්න ඒක නිසා තමයි ළමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පේනවනේ ළමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය 10ක් විදිහට අපිට පෙන්වන්න කරන්නේ. right. ඒතර බලන්න ටියුට් එකේ තියෙනවා විචල්්‍ය පිරිවැයෙහි ලක්ෂණය වන්නේ නිෂ්පාදන මට්ටම වැඩි වෙන විට මුළු පිරිවැය වැඩි වෙන නමුත් ඒකක සාමාන්‍ය පිරිවැය වෙනස් නොවීමයි. එනම් නිෂ්පාදන මට්ටම වෙනස් වෙන ප්‍රතිශතයෙන් පිරිවැයද වෙනස් වෙන බවයි. මේ පිරිවැය කරනදී කරන උපකල්පනයේදී. right. යටින් උදාහරණයක් දෙන්න කියලා තියෙන්නේ නිෂ්පාදන මට්ටම 110කින් වැඩි වෙන විට පිරිවැය 110කින් වැඩි වෙන බව. නමුත් මෙලෙස කරනු ලබන උපකල්පනය සෑම විටම තාර්කික නොවේ. ඒක ළමයි මෙතන කියලා තියෙනවා පැහැදිලිව. right. ඊළඟ තමයි ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය මොකක්ද ස්ථාවර පිරිවැය කියන්නේ ළමයි? නිෂ්පාදනය කරන නිමැවුම් මට්ටම සමග වෙනස් නොවන පිරිවැය අපි කියනවා ස්ථාවර පිරිවැය කියලා. ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන නිමැවුම් මට්ටම කොච්චරක් වුණත් අපේ නිමැවුම් මට්ටම 100ක් වුණත් 200ක් වුණත් 1000ක් වුණත් 5000ක් වුණත් කොච්චර ප්‍රමාණයක් වුණත් අපි මේ දරන්නේ ස්ථාවර පිරිවැය. හරිද? සමහර කුලිය වෙන්න පුළුවන්, විදුලි බිල වෙන්න පුළුවන්, ජල බිල්පත වෙන්න පුළුවන්, වරිපණම් වෙන්න පුළුවන්, රක්ෂණය වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල්. එතකොට ළමයි මේ බලන්න. ඔයාගේ ටියුට් එක බලන්න ළමයි. මේකේ නිෂ්පාදන මට්ටම ළමයි බිඳුවේදී මුළු ස්ථාවර පිරිවැය 1000ක් දරලා තියෙනවා. මුළු ස්ථාවර පිරිවැය 1000ක් දරලා තියෙනවා. ඊළඟට 100ක් වුණත් 200ක් වුණත් 300ක් වුණත් 400ක් වුණත් 500ක් වුණත් ඒක 1000ම තමයි. ඒ කියන්නේ ළමයි අපේ නිෂ්පාදන මට්ටම ක්වොන්ටිටි එක කීයක් වුණත් අපේ ස්ථාවර පිරිවැය එකම ප්‍රමාණයක්. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔයා පාන් ගෙඩියක් හැදුවොත් විතරයි පාන් ගෙඩියකට අදාළ විචල්්‍ය පිරිවැය දරන්න සිද්ධ වෙන්නේ. පාන් පිටි සඳහා, ශ්‍රමය සඳහා එහෙම. ඔයා ෂර්ට් එකක් මැහුවොත් විතරයි ෂර්ට් එක සඳහා දරන්න සිද්ධ වෙන සියලුම විචල්්‍ය පිරිවැය දරන්න සිද්ධ වෙන්නේ. එතකොට පන්තියක් පැවැත්වෙද්දී ළමයි හිටියොත් විතරයි අපිට නිබන්ධන පිරිවැය අනිකුත් පිරිවැය දරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ළමයි ස්ථාවර පිරිවැය කියන්නේ එහෙම නෙවෙයි. අපි හිතමු ෂර්ට් එකක් මැහුවේ නැත්තත් අපි ඒ ගාමන්ට් එකේ ලයිට් බල්බ් පත්තු වල ලයිට් පත්තු වෙන්නේ නැහැ ළමයි දෙපාරක් නේ. ලයිට් දාලා මේ AC කරලා ඒවා වැඩ කරනවා නම් අපිට ඒ පිරිවැය දරන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට පන්තියක් ගමු ළමයි. පන්ති කාමරේ එක ළමයෙක් හිටියත් ඒකේ AC වැඩ කරන්න ඕනේ. ඒකේ ලයිට් දාලා දෙන්න ඕනේ. නැත්තම් ෆෑන් කරගෙන ඕනේ. ළමයි 100ක් හිටියත් ඒ මේ ලයිට් ටිකම දාලා ෆෑන් කරගලා AC දාලා ඒ හැමදේම සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් ළමයි
ස්ථාවර පිරිවැය කියන එක හිටියත් නැතත් අපි අනිවාර්යෙන්ම දරන්න ඕනේ කියලා. ඒතකොට නිමවුම් මට්ටමත් සමග ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට ළමයි මේක මම මේක ඉදිරියට ගන්නම්. එතකොට 100 200 300 400 500. එතකොට ස්ථාවර පිරිවැය ළමයි මේක එක එකකයක් නිෂ්පාදනය නොකලත් අපිට දරන්න සිද්ධ වෙනවා. 100ක් නිෂ්පාදනය කළා 200ක් නිෂ්පාදනය කළා කීයක් නිෂ්පාදනය කරා අපිට මේ ස්ථාවර පිරිවැය ඒ විදිහටම දරන්න සිද්ධ වෙනවා. එතකොට ළමයි ඔයාගේ ටියුට් එකේ මේකට එහා පැත්තේ ඇති ළමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය average fixed cost එක. එතකොට අපි නිෂ්පාදනය කරන ඒකක ගානට අදාළව අපිට ඒකකයක ස්ථාවර පිරිවැය කීයද කියලා හොයන්න සිද්ධ වුණොත් අපිට දැන් මෙතනින් හොයා ගන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා නම් අපිට ප්‍රශ්නයක් නෑ ළමයි අපි දන්නවා ඒකකයක සාමාන්‍ය විචල්්‍ය පිරිවැය රුපියල් 10යි. ඒකකයක් හදන්න අපිට යන විචල්්‍ය පිරිවැය රුපියල් 10යි. එහෙනම් ඒකක 100ක් හදුවොත් 1000යි ඒකක 200ක් හදුවොත් 1000යි එහෙම තමයි යන්නේ. හැබැයි ස්ථාවර පිරිවැය එහෙම නෙමෙයි. අපි කොච්චර හදුවත් අපේ පිරිවැය 1000යි. එහෙනම් ඒ අනුව ළමයි අපිට අපේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයාගන්න පුළුවන්. අපි සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයන්නේ කොහොමද ළමයි? ස්ථාවර පිරිවැය බෙදනවා Q වලින්. එතකොට ළමයි මෙතනින් ගත්තොත් 1000 බිංදුවෙන් බෙදුවාම උත්තරේ කීයද ළමයි? අපිට එන්නේ සාමාන්‍යයෙන් අනන්තයක්. අපි එහෙම කියනවා මේක අදාළ නැහැ කියලා. අදාළ නැහැනේ. නේද ළමයි? හරි. ඊළඟට 10 100ෙන් බෙදුවාම 10යි. 10 200ෙන් බෙදුවාම 5යි. ඊළඟට දිනවල ළමයි 3.0 මම උත්තර ටිකක් දීලා තියෙනවා. 3.3යි 2යි 50යි 2යි. එතකොට ළමයි මේක එන්න අඩු වෙන එක තමයි ළමයි වෙන්නේ. මේක එන්න අඩු වෙනවා. හැබැයි ළමයි මේක කවදාවත් AC මේක කවදාවත් අඩු වෙන්නේ මේ 0 වෙනවද බිංදුවක් වෙනවද? බිංදුවක් වෙන්නේ නැහැ ළමයි. මේක මේ ඉහළින් පටන් අරන් මේ විදිහටම පල්ලෙහාට ගමන් කරනවා. එතකොට ඔයාගේ මේ එහා පැත්තේ වක්‍රය දීලා තියෙන්නේ අන්න ඒක. අපිට ස්ථාවර පිරිවැය අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට. ස්ථාවර පිරිවැය අඳින්න පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ බිංදුවේදී 100දී 200දී 300දී මේ හැම තැනකදීම අපේ ස්ථාවර පිරිවැය ළමයි රුපියල් 1000යි. හැබැයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය ගත්තොත් එහෙම ක්වොන්ටිටි එක බිංදුවේදී අදාළ නැහැ. හැබැයි 100දී මෙතන තියෙනවා ළමයි 10ක්. ඊළඟට 200දී මෙතන තියෙනවා 5ක්. ඊළඟට 300දී 3.3යි. අන්න ඒ වගේ ළමයි වෙනස් වෙනවා. හැබැයි අවදාවත් මේක බිංදුවක් බවට පත් වෙන්නේ නෑ ළමයි. මේ වක්‍රේ පේනව නේද? මම මේ කටුවට ඇඳ ළමයි මේකේ තියෙන හින්දා ඒක ඔයාලට තේරෙන හින්දා. එතකොට මේක තමයි ළමයි ස්ථාවර පිරිවැයේ හැසිරීම. ස්ථාවර පිරිවැයේ හැසිරීම. ඊළඟට මේ බලන්න ළමයි එහා පැත්තේ කියලා තියෙන කතාව. ස්ථාවර පිරිවැයේ ඇති මෙම ස්වરૂපය නිසා කළමනාකරන තීරණවලදී සැලකිල්ලට ගනුයේ ඒකකයට අදාළ ස්ථාවර පිරිවැය නොව මුළු ස්ථාවර පිරිවැය වේ. මුළු ස්ථාවර පිරිවැය වේ. නමුත් ප්‍රායෝගිකව ස්ථාවර පිරිවැය මෙලෙස ස්ථාවරව පවතින්නේ යම්කිසි නිශ්චිත නිමවුම් මට්ටමක් දක්වා පමණි. එම මට්ටම ඉක්ම වූ විට ස්ථාවර පිරිවැය වැඩි වේ. නැවතත් යම් නිශ්චිත නිමවුම් මට්ටමක් දක්වා එම වැඩි වූ මට්ටමේ පවතී. නැවතත් වැඩි වේ. මෙය පහත ප්‍රති ඉදිරිපත් කළ හැක. එතකොට ළමයි ඔයාගේ ටියුට් එකේ තියෙනවා මෙන්න මේ ප්‍රස්තාරය. right. දැන් ළමයි මේ මොකක්ද කියන්නේ? මේ බලන්න. මේක ළමයි අපි තුන් මෙහෙම මේ ස්ථාවර පිරිවැය 1000යි. ස්ථාවර පිරිවැය 1000යි. හැබැයි ළමයි මේ ස්ථාවර පිරිවැය 1000ක් විදිහට කියන්නේ.
නිමෙවුම් මට්ටම 1000ක් වෙනකන් විතරයි. නිමෙවුම් මට්ටම 1000ක් වෙනකන් විතරයි ළමයි ස්ථාවර පිරිවැය 1000ක් වෙලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම දැන් අපේ කැපැසිටි එක අපේ බේකරියේ කැපැසිටි අපි හිතමු අපේ හෝල් එකේ කැපැසිටි එක ළමයි 1000යි. ළමයි 1000යි. එතන ළමයි 1000ක් වෙනුවෙන් ළමයි අපිට රුපියල් 1000ක ස්ථාවර පිරිවැයක් දරන්න පුළුවන්. මේ කියන්නේ මෙහෙමයි. එක ළමයෙක් හිටියත් අපි ඒ රුපියල් 1000 පිරිවැය දරනවා. ළමයි 1000ක් හිටියත් අපි ඒ පිරිවැය දරනවා. අපි ඒ පිරිවැය දරනවා. හැබැයි ළමයි අපේ ළමයි ගාන වෙනස් වුණොත් 2000 දක්වා දැන් අපිට පුළුවන්ද ඒ හෝල් එකේ ළමයි 2000ක් දාන්න? බෑ. කොහොමද දාන්න දැන් මොකද රොක්වේ ඉඳලා උගන්වන්නේ නේද? අනික ඕගොල්ලෝ එහෙම කැමති නෑ ළමයි. ඒක තමයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා එක්ක අමතර හෝල් එකක් print out කරන්න. එහෙම නැත්නම් අලුත් විශාල හෝල් එකක් ළමයි 2000ක් දාන්න පුළුවන් හෝල් එකක් දාන්න. එතකොට එහෙම කළාම මොකද වෙන්නේ? අපේ ස්ථාවර පිරිවැය අපි අනිවාර්යෙන් දරන්න ඕන පිරිවැය. ඒ කියන්නේ අපි හිතමු 1000ක් වෙනකන් අපි 1000යි පිරිවැය දරන්නේ. හැබැයි 1001 වෙනි ළමයා ආවයින් පස්සේ අපිට මේ අමතර හෝල් එකට යන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් ළමයි අපිට තව අමතර පිරිවැයක් වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. එහෙනම් ළමයි 2000ක් බවට පත් වුණොත් අපිට අපේ ස්ථාවර පිරිවැය 1500ක් බවට පත් වෙනවා. 1500ක් බවට පත් වෙනවා. ඊළඟ ළමයි මේක තවත් ඉස්සරහට යද්දී බැරි වෙලා හරි ළමයි 2000ට වඩා වැඩි වෙනවා නම් ඒ කියන්නේ 2001 වෙනි ළමයා යනවා නම් අපේ ස්ථාවර පිරිවැය මොකද වෙන්නේ? එහෙනම් අපේ ස්ථාවර පිරිවැය දැන් රුපියල් 2000ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ළමයි මොකද්ද? මේ නිමැවුම් මට්ටම යම්කිසි ප්‍රමාණයකට වඩා වෙනස් වෙනවා නම් අපිට අනිවාර්යයෙන් ඒ අමතර ස්ථාවර පිරිවැය මේ විදිහට අපිට දරන්න සිද්ධ වෙනවා. අමතර ස්ථාවර පිරිවැය. එතකොට ළමයි මේ බලන්න මේක මේ තියෙන්නේ පළවෙනි මට්ටම. මේ පළවෙනි මට්ටමේදී ළමයි 1000ක් වෙනුවෙන් අපි රුපියල් 1000ක පිරිවැයක් දරනවා. හැබැයි ඊළඟ 1 වෙනි ළමයා 1001 වෙනි ළමයා ආවෙන් පස්සේ අපිට ඊළඟ 10 දෙනා වෙනුවෙන් ඊළඟ ළමයි 1000 වෙනුවෙන් අපිට අමතරව රුපියල් 500ක පිරිවැයක් කරන්න සිද්ධ වෙනවා දෙවෙනි මට්ටම. එතනින් එහාටත් ළමයි තව වෙනවනම් අපිට 3000ක් දක්වා අපිට තුන්වෙනි මට්ටමේ මෙන්න මේ පිරිවැය රුපියල් 2000ක අපිට දරන්න සිද්ධ වෙනවා. එතකොට ළමයි ප්‍රායෝගිකව වෙන්නේ මෙන්න මේ කතාව. ප්‍රායෝගිකව වෙන්නේ. ඒ කියන්නේ ඔයා හිතලා බලන්න. ඔයගොල්ලෝ පල්ලෙහා හෝල් එකේ ඉගෙන ගන්නකොට ළමයි. ඔයගොල්ලෝ පල්ලෙහා හෝල් එකේ ඉගෙන ගන්නකොට AC මැෂින් දෙකයි තියෙන්නේ. හැබැයි උඩ හෝල් එකට යනකොට AC මැෂින් තුනයි. එතකොට අර පීවස් ලීසින් බිල්ඩින් එකේ තියෙන හෝල් එකට යන එතකොට මොකද වෙන්නේ? ඒකේ ඊටත් වඩා AC මැෂින් වැඩි, ලයිට් වැඩි. එහෙනම් අපි ඒ වෙනුවෙන් දරන ස්ථාවර පිරිවැය මොකද වෙන්නේ? වෙනස් වෙනවා නේද? වෙනස් වෙනවා. එහෙනම් මේක තමයි ළමයි මෙතනින් මේ පෙන්නලා තියෙන්නේ. විචල්්‍ය පිරිවැය වෙනස් වන්නේ නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුවයි. නමුත් ස්ථාවර පිරිවැය ඒ නිමැවුම් මට්ටමට අනුව කාලයට අනුව වෙනස් වේ. ඔයාලා දන්නවා ළමයි. දිගු කාලයට ආවම පස්සේ ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි ඒක ආර්ථික විද්‍යාවේ හඳුනා ගන්නවා කාලය අනුව කෙටි කාලය හා දිගු කාලය කියලා. නමුත් ස්ථාවර පිරිවැය ළමයි අපි එහෙම වැඩි වෙනකොට අපේ කැපැසිටි එක වැඩි වෙනකොට අපිට මෙන්න මේ විදිහට තමයි ළමයි දරන්න සිද්ධ වෙන්නේ. ළමයි ඔයාලගේ ටියුට් එකේ මෙන්න මේ හිස්ටන් ටික පොඩ්ඩක් පුරව ගන්න ළමයි. මේ වගේ සංඛ්‍යාවක් දීලා නැහැ මේ ප්‍රස්තාරේ. ඔයා පොඩ්ඩක් මෙන්න මේ විදිහට එක පුරව ගන්න. ඊළඟට අර්ධ විචල්්‍ය පිරිවැය නැත්නම් අර්ධ ස්ථාවර පිරිවැය. හරි. ළමයි මොකක්ද අර්ධ විචල්්‍ය පිරිවැය නැත්නම් අර්ධ ස්ථාවර පිරිවැය කියලා කියන්නේ? ළමයි සමහර අවස්ථාවල් තියෙනවා ප්‍රායෝගික සමාජයේ අපි ගත්තම අපේ පිරිවැය තුල ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැයයි දෙකම අන්තර්ගත වෙලා තියෙන දේවල්. උදාහරණ තමයි ළමයි ඔය දුරකථන බිල්, ජල බිල් පත්, විදුලි බිල් පත් වගේ දේවල්. එතකොට
ඒ වගේ සමහර ඒවාගේ තියෙනවා ළමයි ස්ථාවර ගාස්තුවක්. සමහර වෙලාවට තියෙනවා ස්ථාවර ගාස්තුවක්. දැන් අපි හිතමු විදුලි බිල් පත ගත්තොත් එහෙම ඒකේ ඔයාගේ ගෙදර බල්බ් පත්තු වුණත් නැතත් අනිවාර්යෙන් ස්ථාවර ගාණක් තියෙනවා. ඊට පස්සේ ඒ ස්ථාවර මේ ගාස්තුවට අමතරව තමයි ඔයා පාවිච්චි කරන ඒකකයක් සඳහා විදුලි බිල කැල්කියුලේට් වෙන්නේ. ඒ කියන්නේ එතන විචල්්‍ය පිරිවැයක් තියෙනවා ස්ථාවර පිරිවැයක් තියෙනවා. සමහර අවස්ථා තියෙනවා යම් කිසි සීමාවක් දක්වා ස්ථාවර. අපි හිතමු සමහර දුරකථන පැකේජ් තියෙනවම දැන් අපි හිතමු ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය දුරකථන පැකේජ් ගැන වැඩි දන්නේ නැහැ නේද ළමයි? ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නේ ඔය Zoom ගැන ඔය WhatsApp වලින් අධ්‍යාපනික වැඩ කටයුතු සඳහා තියෙන දේවල් විතරනේ. ඕගොල්ලෝ නැතුව කෝල් ගන්න, SMS ගන්න, ඒ වගේ දේවල් වලට යන්නේ ළමයි. එහෙම දේවල් දන්නේ නැතුව ඇති සමහර වෙලාවට. හරිද? ඔව්. මට තේරෙනවා දැන් මේ වෙලාවේ ඔයාගේ හැංගීම වාට එක ප්‍රකාශ කරගන්න දරුවෝ ඉන්නේ කියලා. ඔව්. එතකොට ළමයි. හරිද? සමහර දේවල් තියෙනවා දුරකථන පැකේජ් එක. හරිද? රුපියල් 1000යි මේ රුපියල් 1000ක් වලට විනාඩි 1000ක් ෆ්‍රී, SMS 2000ක් ෆ්‍රී තියෙනවා. හැබැයි ඊට වඩා අපි පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ විනාඩි 1000ට වඩා අපි කතා කරනවා නම් ඒ අමතර විනාඩියකට ගාස්තු අය කරනවා. එහෙනම් ළමයි මේකෙන් ස්ථාවර ගානකුත් තියෙනවා, විචල්්‍ය ගානකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයා විනාඩි 1000ක් කතා කරන එකෙන් ඔයාගේ සල්ලි අය කරන්නේ නැහැ. අර රුපියල් 1000ක් මේ විදිහට අය කරලා තියෙන්නේ. හැබැයි එතනින් එහාට කතා කරනකොට ඔයාගේ ඒ අමතර විනාඩියකට හෝ අමතර SMS එකකට ඒ ගාන අය වෙනවා. data packages වගේ තමයි. නේ? data package එක අපි හිතමු 99ක් හරි 149ක් හරි රුපියල් 9ක් හරි කමන්නේ අපි දාගෙන data active කරලා කියන්නකො. එතකොට data active කරලා අපේ මෙගාබයිට් ප්‍රමාණය නැත්නම් අපේ data ඉවරුණායින් පස්සේ නැවත විනාඩියකට විශාල ප්‍රමාණයක් මේ විනාඩියකට වෙනවයි මෙගාබයිට් එකකට විශාල ප්‍රමාණයක් ඔයාලගේ data ලැබෙනවා. නිකන් සාමාන්‍යයෙන් ඒ අත්දැකීම් වලට ඔයගොල්ලෝ මුණ දීලා ඇති නේ මේ data ටික අපි දෙන data තියෙනවා කියලා. නමුත් ඇත්තටම පැකේජ් එකේ data ඉවරලා ෆෝන් එකේ සල්ලි ඉවරනකොට තමයි අපි දන්නේ අපේ සල්ලි ටිකත් සේරම ඉවර වෙලා කියලා. ඒ කියන්නේ ළමයි මේ ප්‍රැක්ටිකල් කොස්ටිං අර එතකොට මෙතන ළමයි variable cost එකකුත් තියෙනවා, fixed cost එකකුත් තියෙනවා. එතකොට ඒක තමයි ළමයි මේක කියලා තියෙන්නේ. ප්‍රායෝගිකව ඇතැම් බොහෝ පිරිවැය තුල විචල්්‍ය හා ස්ථාවර යන දෙකම ඇතුළත් වේ. ඒ නිමවුම් මට්ටම අනුව වෙනස් වන පිරිවැය කොටසක් සහ එලෙස වෙනස් නොවන කොටසක් විචල්්‍ය සහ ස්ථාවර ලෙස පෙන්වුම් කරයි. එම නිසා මෙම පිරිවැය මිශ්‍ර පිරිවැය ලෙසද හඳුන්වයි. උදාහරණ දෙනවා ළමයි දුරකථන පැකේජ් ළමයි මේ තීදුලි නෙවෙයි ළමයි විදුලි සහ ජල බිල. ඒක විදුලි කරගන්න. විදුලි සහ ජල බිල. ඊළඟ ළමයි එන්නේ එහා පැත්තට. එහා පැත්තේ තියෙනවා ළමයි. දැන් මේ බලන්න. දැන් මෙතන ළමයි මේ පළවෙනි ප්‍රස්තාරයෙන් පෙන්වන ළමයි නිෂ්පාදන පිරිවැය හා නිමවුම් මට්ටම. නිෂ්පාදන පිරිවැය මේ පැත්තේ නිමවුම නැත්නම් Q. එතකොට ළමයි මුළු පිරිවැය වක්‍රය පටන් ගන්න මෙන්න මෙතනින්. මේක තමයි මුළු පිරිවැය වක්‍රය. මුළු පිරිවැය වක්‍රය. එතකොට කොහොමද මේ මුළු පිරිවැය වක්‍රය පටන් ගන්නේ? මේ බලන්න. මෙන්න මෙතෙන්ට එනකන් ළමයි. මේ අපි තුමු මෙතෙන්ට දාන්නම් උදාහරණයක් 500යි කියලා. 500යි කියලා. දැන් ළමයි මේක හොඳ උදාහරණයක් තමයි ළමයි අපේ ජල බිල්පත සහ විදුලි බිල්පත. ජල බිල්පත සහ විදුලි බිල්පත. ඒ කියන්නේ අපි වතුර පාවිච්චි කළත් නැතත් කරන්ට් එක පාවිච්චි කළත් විදුලිය පාවිච්චි කළත් නැතත් අපිට මෙන්න මේ ස්ථාවර පිරිවැය දරන්න සිද්ධ වෙනවා රුපියල් 500ක. ස්ථාවර පිරිවැය අපිට දරන්න සිද්ධ වෙනවා රුපියල් 500ක. අපි පාවිච්චි කළත් නැතත් අපි මේක දරන්න ඕනේ. ඔයාගේ බිලේ මෙන්න මේක සටහන් වෙනවා. එතකොට මේ ස්ථාවර ගානට අමතරව ඔයා පාවිච්චි කරන සෑම විදුලි ඒකක එකක් දෙකක් හෝ විදුලි ඒකක ඔයා පාවිච්චි කරන ගාන අනුව ඔයාගේ විචල්්‍ය පිරිවැය මේ විදිහට වැඩි වෙනවා. විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. එහෙනම් ළමයි මෙන්න මේ දෙකේ එකතුව දැන් ඇත්තම ගත්තොත් එහෙම ළමයි මේක මෙන්න මෙහෙම තමයි වෙන්නේ. හරිද? මම ඔයාලට නිකන් ඔක ඇත්ත කතාව පෙන්නන්නම්.
මේ කඩේලකින් මම ඇඳලා තියෙන ළමයි FC. එතකොට මේ තියෙන ළමයි BC variable cost එක. මේ දෙන්නගේ එකතුවෙන් තමයි මෙයා හැදිලා තියෙන්නේ total cost එක. total cost එක. හරි. මෙන්න මෙහෙම තමයි ළමයි ඇත්තම කතාව සිද්ධ වෙන්නේ. හරි. එතකොට ඔයාලට මේ variable cost එක මේක පෙන්වන්න නැතුව තමයි එකපාරම මුළු පිරිවැය කියන එක දාලා තියෙන්නේ. හරිද? ඔයා කොහොමදත් උතන මේ මුළු පිරිවැය වක්‍රයේ PC කියලා හදාගන්න. හරිද? එතකොට ළමයි ඒකේ මේ තියෙන්නේ ස්ථාවර පිරිවැය කොටස. එතකොට මේකෙන් පෙන්වුම් කරන්නේ විචල්්‍ය පිරිවැය කොටස නැත්නම් variable cost එක. සංගල වරහන කැට වුණා. VVC. හරිද? බලන්න මුළු පිරිවැය අර්ධ ස්ථාවර වේ. නමුත් ස්ථාවර පිරිවැයට අමතරව පළමු ඒක කේසෙටම විචල්්‍ය ගාස්තුවක් වැය වේ. උදාහරණ ළමයි මේක උදාහරණය තනියරකින් කපලා දාන්න. මේ උදාහරණය තනියරකින් කපලා දාන්න ළමයි. කපලා දාලා ලියන්න උදාහරණ විදුලි බිල්පත සහ ජල බිල්පත කියලා. මොකද ළමයි මේකේ තියෙන ළමයි අර පරණ ඩයලොග් බිල් එක. ඒ කියන්නේ ඉස්සර අපිට තිබ්බ ඩයලොග් බිල් වල ළමයි ඒ කියන්නේ ඉස්සර තිබ්බ පැකේජ් වල මුලින්ම ස්ථාර ගාණක් කැපෙනවා. ඔය විදුලි බිල් වල වගේ. ඊට පස්සේ ඒකට අමතරව තමයි අපි ගන්න කෝල් වලට සල්ලි කැපෙන්නේ. හැබැයි දැන් එහෙම නෑ ළමයි. දැන් උනාට දෙන්න පුළුවන් ඔෆර්ස් හැම එකක්ම දෙනවා. නේ? ඔය දුරකථන සමාගම් වලින් පුදුම තරගයක් නේ තියෙන ළමයි. පතිපයාධිකාරයක් පැවතෙන්නේ. එතකොට ඒගොල්ලෝ අතර විශාල තරගයක් තියෙනවා මිල නොවන තරගයක්. data වලින් මේ zoom packages සඳහා තියෙන සහන අරවා මේවා එක එක දේවල් දෙනවා. හරිද? ඒක තමයි මේක තනි ඉරකින් කපලා එතන ලියන්න විදුලි බිල්පත සහ ජල බිල්පත කියලා. ඊළඟට දෙවෙනි එක ළමයි දෙවෙනි එක මේකේ total cost එක මෙතන කිව්ව. ඒතර මේක වෙන්නේ ළමයි මෙන්න මේ වගේ කතාවක්. මෙන්න මේ වගේ කතාවක්. මේ මොකද්ද කියන්නේ? මේ කියන්නේ ළමයි යම්කිසි මට්ටමක් දක්වා අපිට පිරිවැය ස්ථාවරයි. යම්කිසි මට්ටමක් දක්වා අපි හිතමු විනාඩි 1000ක් දක්වා ඔයාගේ පිරිවැය ස්ථාවරයි. හැබැයි ඒ විනාඩි 1000ට පස්සේ වැඩි වෙන හැම විනාඩියකටම ඔයාගේ විචල්්‍ය පිරිවැයක් අය වෙනවා. විචල්්‍ය පිරිවැයක් අය වෙනවා. එතකොට ළමයි මෙතන මුළු පිරිවැය වක්‍රය හැදෙන්නේ මෙන්න මේ වගේ. ඇයි? මේ පරාසය ඇතුළත ඔයා කොයිතරම් කෝල් ගත්තත් ඔයාගෙන් 7-5ක්වත් කැපෙන්නේ නැහැ. ඇයි? ඒ වෙනකම්ම ඔයාගේ මේ රුපියල් 1000ක් අය කරගෙන තියෙන්නේ. රුපියල් 1000ක් අය කරගෙන තියෙන්නේ. හැබැයි මේ විනාඩි 1000 පැන්නයින් පස්සේ ඔයාගේ විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. විනාඩියකට මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඔයාගේ කැප වෙනවා. right. පැහැදිලිද ළමයි? හරි. මෙහිදී මුළු පිරිවැය අර්ධ ස්ථාවර වේ. නමුත් යම් නිෂ්පාදන මට්ටමක් දක්වා ස්ථාවර ගාස්තු පමණි. එම මට්ටම ඉක්ම වූ පසු පමණක් විචල්්‍ය ගාස්තුව ආය වේ. මම හිතනවා ඔයාට පැහැදිලි කියලා. ඒතර උදාහරණ දෙන්න ළමයි ටෙලිකොම් දුරකථන බිල. එනම් මාසිකව ස්ථාවර ගාස්තුවක් අය වන අතර එම ගාස්තුව සඳහාද අමතුම් ලබාගත හැකිය. හැබැයි එම ඊට දෙන ප්‍රමාණය ඉක්ම වූ පසු විචල්්‍ය ගාස්තුව අය වේ. එනම් යම් නිමවුම් මට්ටමක් දක්වා bla bla bla. ඔයා කියලා ගන්න. හරි. ඊළඟමයි අර්ධ පිරිවැය විශ්ලේෂණය කිරීම. ළමයි ඊළඟ කොටස අර්ධ පිරිවැය විශ්ලේෂණය කිරීම. right බලන්න ටියුට් එක. right අර්ධ විචල්්‍ය පිරිවැය හෝ අර්ධ ස්ථාවර පිරිවැය තුල අඩංගු විචල්්‍ය සහ ස්ථාවර කොටස්
වෙන වෙනම හඳුනා ගැනීම කළමනාකරන තීරණ වලට ඉතාර දෙකක් වේ. මෙලෙස අර්ධ විචල්්‍ය පිරිවැය තුල අඩංගු විචල්්‍ය සහ ස්ථාවර පිරිවැය වෙන් කර ගැනීම සඳහා භාවිතා වන ප්‍රචලිත වූ ක්‍රම දෙකකි. එක තමයි අඩු වැඩි ක්‍රමය සහ දෙවෙනි එක විසිරිති සටහන. right. එතකොට ළමයි මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ? හරි. එතකොට ළමයි දැන් මේ අර්ධ ස්ථාවර පිරිවැයක් හෝ අර්ධ විචල්්‍ය පිරිවැයක් තියෙන අවස්ථාවක අපිට ප්‍රශස්ත නිමැවුම් මට්ටම තීරණය කර ගන්නට ප්‍රශස්ත නිමැවුම් මට්ටම තීරණය කර ගැනීමට කළමනාකරන ගිණුම්කරණය හෝ පිරිවැය ගිණුම්කරණය අපිට අවශ්‍ය වෙනවා අපේ ස්ථාවර පිරිවැය කොච්චරද විචල්්‍ය පිරිවැය කොච්චරද කියලා හරියට හොයාගන්න. එතකොට මෙන්න මේක හොයාගන්න අපිට යොදා ගන්න පුළුවන් ශිල්ප ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අඩු වැඩි ක්‍රමය සහ විසිරිති සටහන. එතකොට ළමයි මේකෙන් දැන් අඩු වැඩි ක්‍රමය තමයි අපි ගොඩක් ප්‍රායෝගික විදියට සහ වැඩිපුරම පාවිච්චි කරන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ දේ කරන්න කියලා. ළමයි බලන්න ඔයාගේ ටියුට් එකේ තියෙන ගාන. ටියුට් එකේ තියෙන ගාන. එතකොට ළමයි මේකේ තියෙනවා මාසයේ නිෂ්පාදන මට්ටම හා මුළු පිරිවැය. මේ බලන්න. ජනවාරි මාසේ නිෂ්පාදන මට්ටම 2200යි මුළු පිරිවැය 38200යි. 38200යි. පෙබරවාරි මාසේ නිෂ්පාදන මට්ටම 1950යි මුළු පිරිවැය 36700යි. මාර්තු මාසේ 2600යි මුළු පිරිවැය 40600යි. අප්‍රේල් මාසේ 2100යි 38600යි. මේ මාසේ 2350යි 39100යි. right. ළමයි දැන් ඔක ඔය විදිහට තියෙනවා. ඔය විදිහට තියෙනවා. එතකොට එක් මාසවල නිෂ්පාදන මට්ටම හා මුළු පිරිවැය තමයි අපිට මේ දීලා තියෙන්නේ. මුළු පිරිවැය. ඉතින් විචල්්‍ය පිරිවැය කියන්නේ ස්ථාවර පිරිවැය කියලා. අපි තමයි හොයාගන්න ඕනේ. එතකොට මෙහෙම දෙයක් තිබ්බ ගමන් අපි මොකද්ද කරන්නේ? ළමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ අපිට මේ තියෙන නිෂ්පාදන මට්ටම් සහ මුළු පිරිවැය අපි අනුපිළිවෙලට සකස ගන්නවා. එතකොට අනුපිළිවෙලට කියලා කියන්නේ ළමයි ආරෝහණ ඉඳන් අවරෝහණ දක්වා. ඒ කියන්නේ කුඩා එකේ සිට විශාල එක දක්වා. එන ළමයි මේ බලන්න. ළමයි ඔයාගේ ඔයාගේ ටියුට් එකේ මෙන්න මෙතන ළමයි. ළමයි ඔයාගේ මෙන්න මේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මයි කියලා මෙන්න මෙතන තියෙනව නේද? අන්න ඒ ටික ළමයි කපා ගන්න. මොකද ඒක අනුපිළිවෙලට නෙමෙයි ටික දාලා තියෙන්නේ ඒක. මෙන්න මේ ටික අයින් කරලා දාගන්න. right. එතකොට නිෂ්පාදන මට්ටම quantity එක මුළු පිරිවැය. එහෙනම් ළමයි මේ අපිට දීලා තියෙන මේ උදාහරණ දීලා තියෙන නිෂ්පාදන මට්ටම් වලින් අඩුම නිෂ්පාදන මට්ටම තමයි ළමයි 1950. 1950. එතෙන්ද මුළු පිරිවැය 36700යි. 36700. ඊළඟට 2100. 37600. ඒ වගේ ළමයි අනුපිළිවෙලට තමයි මේක දීලා තියෙන්නේ. බලන්න ඔයා හොඳට බලන්න. හරි. එතකොට මෙන්න මේ විදිහට ළමයි අපිට දීලා තියෙනවා අපි හදාගෙන තියෙනවා අපේ නිමවුම් මට්ටම සහ මුළු පිරිවැය අනුපිළිවෙලට කුඩා අගයේ සිට විශාල අගය දක්වා. දැන් බලන්න ළමයි. මේ අපේ නිමවුම් මට්ටම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට අපේ මුළු පිරිවැය මේ ටෝටල් කොස්ට් එක තමයි මෙතන විස්තර දෙන්නේ නෙමෙයි ටෝටල් කොස්ට් එක. අපේ මුළු පිරිවැය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. එතකොට අර ඉස්සෙල්ලා එක මාසවල තියෙන නිෂ්පාදන මට්ටම අනුපිළිවෙලට අපිට දීලා තිබ්බේ අපි ඒක දැන් අනුපිළිවෙලට හදාගත්තා. අපි ඒක අනුපිළිවෙලට හදාගත්තා. එහෙනම් මේක දිහා බැලුවම තමයි අපිට යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? අපි දන්නවා නිමවුම් මට්ටම වැඩි වෙනකොට මුළු පිරිවැය වැඩි වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මේක ඇතුලේ ස්ථාවර මේක ඇතුලේ අනිවාර්යෙන් විචල්්‍ය පිරිවැය තියෙන්න පුළුවන් කියන එක. නේද? ඒ කියන්නේ අපි දන්නවා
නිමැවුම් මට්ටම වැඩි වෙනකොට මේ මුළු පිරිවැය වැඩි වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන් ඒක ඇතුලේ විචල්්‍ය පිරිවැය තියෙනවා කියලායි. නිමැවුම් මට්ටම සමග වෙනස් වෙන පිරිවැය තමයි විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ. ඒත් එක්කම මේක ඇතුලේ ස්ථාවර පිරිවැයක් තියෙනවා බලන්නේ කොහොමද? අපිට පුළුවන් ළමයි මේ මුළු පිරිවැයේ සාමාන්‍ය පිරිවැය ගන්න කරන්න. සාමාන්‍ය පිරිවැය. කොහොමද සාමාන්‍ය පිරිවැය හොයන්නේ? ඔයාලා දන්නවා. TC බෙදීම Q. ඒ කියන්නේ මම උදාහරණයක් ගත්තොත් 36700 36700 බෙදීම 1950. ළමයි දැන් මම මේ උගන්වද්දී ඔයාගේ ටෙවුට් එකේ නැති දෙයක් තියෙනවා නම් ඔයාට ඒක වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලියා ගන්න. අනිවාර්යයෙන්ම ලියා ගන්න. එතකොට සාමාන්‍ය පිරිවැය හොයාගන්න විදිහ ඔයාට බලා ගන්න පුළුවන්. මම අර අනිවාර්යෙන් ලියා ගන්න ඕන දෙයක් තමයි මම මේ ඔයාලට දෙනවා ලියා ගන්න කියලා. හැබැයි දැන් මේ ගණනය කිරීම කරලා දීලා තියෙනවනේ ඔයාලගේ ටියුට් එකේ. ඔයාලට දැන් එක සාමාන්‍ය පිරිවැය ඔයා කැල්ලකින් ගහලා බලන්න. ඔයාලට මේක හොයලා දීලා තියෙනවා. හරිද? ඒ නිසා මේක හොයාගත්තු විදිහ ඔයාට තේරෙන්නේ නැත්තම් හරිද? ඔයා පස්සේ මේක වීඩියෝ එක බලද්දී හරි ඔයාට මේ හොයාගත්තු විදිහ හොයාගන්න අමාරුයි නම් මෙන්න මේක පොඩ්ඩක් ලියා ගන්න. හරිද? right. එතකොට ඒ අනුව ළමයි අපිට සාමාන්‍ය පිරිවැය අපිට ලැබිලා තියෙනවා මෙන්න මෙහෙම 18.2යි sorry 8.2යි 17.9යි 17.36යි 16.64යි 15.6යි 2යි ඔන්න ළමයි දැන් හොඳට බලන්න. දැන් නිමැවුම් මට්ටම වැඩි වෙනකොට මුළු පිරිවැය වැඩි වෙනවා කියලා කියන්නේ අපි උපකල්පනය කළා මෙතන අනිවාර්යෙන් විචල්්‍ය පිරිවැය තියෙන්න පුළුවන් කියලා. එහෙනම් ළමයි විචල්්‍ය පිරිවැය අපි ඉස්සෙල්ලා වාද මතක් කරගන්න විචල්්‍ය පිරිවැය. ඔයා මතක් කරගන්න. එතකොට විචල්්‍ය පිරිවැයේදී ඉස්සෙල්ලා අපේ සාමාන්‍ය පිරිවැය ස්ථාවරයක් තිබ්බේ. හැබැයි දැන් සාමාන්‍ය පිරිවැය මොකද වෙලා තියෙන්නේ? එන්න අඩු වෙනවා. ඒ කියන්නේ නිමැවුම වැඩි වෙනකොට සාමාන්‍ය පිරිවැය අඩු වෙනවා. ඒ කියන්නේ ළමයි මේකේ මොන ලක්ෂණයද මේ? අනිවාර්යයෙන් මේක ඇතුලේ ස්ථාවර පිරිවැය යම් කිසි කොටසකුත් තියෙනවා. හරිද? ඒතකොට අපි මේකෙන් බලා ගන්න පුළුවන් උනේ අන්න ඒක. අපේ මේ මුළු පිරිවැය ඇතුලේ විචල්්‍ය පිරිවැය කොටසකුත් තියෙනවා ස්ථාවර පිරිවැය කොටසකුත් තියෙනවා. හරිද? right. දැන් ගන්න ඔයාගේ ලියන පොත. අරගෙන ලියන්න මාතෘකාව අර්ධ විචල්්‍ය පිරිවැය විශ්ලේෂණය කිරීම. දැන් එතන ලියන්න උදාහරණ කියලා. උදාහරණ. හරි. දැන් මේ පැත්ත බලන්න. දැන් ළමයි අපිට මේ දීලා තියෙන උදාහරණයට අනුව අපේ මේ ගානේ මේ නිෂ්පාදන මට්ටම් වල විචල්්‍ය පිරිවැය කියන ස්ථාවර පිරිවැය කීයද කියලා හොයන්න තමයි අපි දැන් මේ හදන්නේ. හරිද? එතකොට මේ බලන්න. මේක යටින් තියෙනවා ළමයි මෙන්න මෙහෙම දෙයක්. පොඩ්ඩක් බලන්න. අඩු වැඩි ක්‍රමයෙන් පිරිවැය විචල්්‍ය හා ස්ථාවර ලෙස වෙන් කරගන්න ආකාරය. ඒක කියලා තියෙනවා පළවෙනි එක ඉහත පරිදි නිෂ්පාදන මට්ටමේ පිළිවෙලට සකස් කළ විට නිෂ්පාදනය වැඩි කරන විට පිරිවැය වැඩි වෙන නිසා ඒ තුල විචල්්‍ය පිරිවැය ඇති බවත් අපි ඒක දැන් කතා කළා. ඊළඟට ඒකකයක සාමාන්‍ය පිරිවැය අඩු වෙන නිසා ඒ තුල ස්ථාවර පිරිවැය ඇති බවත් නිරීක්ෂණය කරන්න. අපි දැන් ළමයි ඒක දන්නවා. ඒ කියන්නේ මම ඔයාලට කියලා දුන්නා. අපේ නිමැවුම වැඩි වෙනකොට මුළු පිරිවැය වැඩි වෙන නිසා අපි දන්නවා ඒක ඇතුලේ විචල්්‍ය පිරිවැය තියෙනවා කියලා. ඒ වගේම අපේ සාමාන්‍ය පිරිවැය එන්න අඩු වෙන නිසා අපි දන්නවා මේක ඇතුලේ ස්ථාවර පිරිවැයක් තියෙනවා කියලා. එනම් මෙම පිරිවැය අර්ධ විචල්්‍ය පිරිවැය බව නිර්ණය කරන්න. ඊළඟ දෙවෙනි එක කියනවා යාපද නිෂ්පාදන මට්ටම් දෙකක් තෝරාගෙන
ඊට අදාළ නිෂ්පාදන ප්‍රමාණ වෙනස සහ පිරිවැය වෙනස ලබා ගන්න කියලා. තමයි ඔන්න දැන් අපි ඔන්න ඔය දේ කරන්න තමයි හදන්නේ. right. එහෙනම් ළමයි මම මේ බෝඩ් එකේ කියන එක නෑ මකන්න තුයන් කොහොමද? ළමයි ඔයාගේ පොතේ ලියන්න මෙහෙම. right පොතේ ලියන්න මෙහෙම. උදාහරණයට අනුව නිෂ්පාදන මට්ටම් වලට අදාළ තමයි ඇහෙන්නේ නැහැ කියලා කියනවා සද්ද ඇහෙනව නේද? නිෂ්පාදන මට්ටම් වලට අදාළ විචල්්‍ය පිරිවැය පහත පරිදි ගණනය කළ හැක. විචල්්‍ය පිරිවැය පහත පරිදි ගණනය කළ හැක. පහත පරිදි ගණනය කළ හැක. right ළමයි දැන් මේ බලන්න. එතකොට අපි ඉස්සෙල්ලාම ගන්නවා ළමයි මෙන්න මේ නිමැවුම් මට්ටම් දෙක අතර වෙනස. ඔයාට ඕන එකක් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම ගන්නම් මෙන්න මේ දෙන්න අතර වෙනස. එතකොට ඔයා ලියන්න Q වල වෙනස. එහෙනම් 1950යි 2100යි අතර වෙනස කීයද ළමයි? 150යි. ඊළඟට TC වල වෙනස මුළු පිරිවැයේ වෙනස. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නක වෙනස ළමයි 36700 37600 අතර වෙනස කීයද ළමයි? 900යි. ළමයි මං ඉඳ නැති හින්දා මම මේ එහා පැත්තට යනවා. ඒ අණුව විචල්්‍ය පිරිවැය සමානයි. ළමයි දැන් විචල්්‍ය පිරිවැය අපිට හොයන්න පුළුවන් කොහොමද? මේ මුළු පිරිවැය වෙනස තියෙනවා 900ක් සහ නිමැවුමේ වෙනස තියෙනවා 150. එහෙනම් ළමයි අපිට බලන්න පුළුවන් අපේ මේ පිරිවැය වැඩි වෙලා තියෙන්නේ අනිවාර්යෙන් විචල්්‍ය පිරිවැය වෙන්න ඕනේ. මොකද ස්ථාවර පිරිවැය කියන එක අපි දන්නවා ස්ථාවරයි. ඒක නිමැවුම් මට්ටමේ 1950 දී වේවා 2600 දී වේවා ස්ථාවර පිරිවැය ස්ථාවරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ නිමැවුම් මට්ටම් දෙක අතර වෙනස වෙන්න පුළුවන් මොකද්ද? අනිවාර්යයෙන්ම විචල්්‍ය පිරිවැය. එහෙනම් අපිට විචල්්‍ය පිරිවැය හොයන්න පුළුවන් 900 වැඩිම 150. එතකොට 900 150 කීයක් තියෙනවද ළමයි? විචල්්‍ය පිරිවැය රුපියල් 6යි. මෙන්න ළමයි අපි හොයාගත්තා විචල්්‍ය පිරිවැය. ලියාගන්න. රුපියල් 6යි අපේ විචල්්‍ය පිරිවැය. ළමයි මම මේ ටික පොඩ්ඩක් මකන්නද? එහෙනම් අපිට දැන් පුළුවන් ළමයි දැන් අපි හොයාගත්තා විචල්්‍ය පිරිවැය ඒකකයකට කීයද කියලා. ඒකකයකට විචල්්‍ය පිරිවැය රුපියල් 6යි. විචල්්‍ය පිරිවැය රුපියල් 6යි. එහෙනම් අපි දැන් හොයන්න යන්නේ ස්ථාවර පිරිවැය. දැන් ඔයාලට පුළුවන් මෙතනින් කැමති මාසයක් අරගන්න. ළමයි මම මෙතන මාසික පිරිවැයට දාලා නැහැ. ඒක ඔයා පොඩ්ඩක් බලලා දාගන්න. අර මම කිව්වට මාසික කපා ගන්න කියලා. ඒක බලලා පොඩ්ඩක් මාසික හරි පිරිවැයට දාගන්න. එතකොට ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. මම ගන්නම් මේ පළවෙනි එකම. මම මේ පළවෙනි එකම ගන්නම්. එතකොට 36700ක් තියෙන ළමයි මොන මාසෙද ඇත්තටම? ජනවාරි මාසෙමනේ. නෑ ජනවාරි නෙමෙයි. 36700ක් තියෙන ළමයි පෙබරවාරි මාසෙ. එතකොට මම ගන්නම් පෙබරවාරි
පෙබරවාරි මුළු පිරිවැය 36700යි. එහෙනම් අපි මේකෙන් අඩු කරනවා පෙබරවාරි සඳහා විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය හොයන්නේ කොහොමද ළමයි? ඒකක එක විචල්්‍ය පිරිවැය අපි හොයාගත්ත රුපියල් 6යි කියලා. එතකොට පෙබරවාරි මාසේ නිමැවුම් මට්ටම කීයද ළමයි? 1950යි. 1950යි. එහෙනම් 1950 6න් වැඩි කළාම ඔයා කැල්කියුලේටර් එක අහලා බලන්න. කීයද? 11700යි. 11700යි. එහෙනම් දැන් අපිට ලැබෙනවා එම නිසා ස්ථාවර පිරිවැය 36700න් 11700ක් අඩු වුණාන් පස්සේ 25000යි. ඔන්න ළමයි අපේ ස්ථාවර පිරිවැය අපි හොයාගත්තා 25000යි. ලියා ගන්න ළමයි. ඔන්න ළමයි මම මාසෙකට පිළිවෙලට හැදුවා. මාසෙකට මම පිළිවෙලට හැදුවා. ඒක පොඩ්ඩක් විතර දාගන්න. ළමයි තව විනාඩි 10ක් වගේ තියෙන්නේ බය වෙන්න එපා. යකෝ මේ ළමයින්ට ගෙදර ඉඳන් කරද්දිත් මේ දැන් ඉවර කරන්න කියලා මෙසේජ් දෙනවා. ළමයි. ඇයි මේ? හරි. එහෙනම් ළමයි ඔන්න දැන් ඔයා හොයාගත්තා. ඔයාගේ ස්ථාවර පිරිවැය 25000යි. ඒකක එක විචල්්‍ය පිරිවැය රුපියල් 6යි කියලා. දැන් ළමයි ඔයාට ඕන නම් මේක ඇප්ලයි කරලා බලන්න පුළුවන්. මේ ඕන එකට. දැන් ඔයා හොයාගෙන තියෙන්නේ BC රුපියල් 6යි FC රුපියල් 25000යි. හරි. එහෙනම් දැන් ඔයාලට පුළුවන් මෙතනින් ඕන එකට දැන් ළමයි උනන්දුව සමහර කෙනා සහ අපි 12 විතර වෙනකන් කරමු අවුලක් නැහැ කියලා. අන්න බලන්න. උනන්දුව ළමයි. ඔන්ලයින් දාලා ඉඳාගනිත් ගන්න නැහැ. ඒ තරම් බරුලිලු. හරි. දැන් ළමයි ඔයාට පුළුවන් මෙතනින් ඕනෙම මාසයක් අරගෙන. හරිද? දැන් මම මෙතන එක මාසයක් හදලා පෙන්නන්නම්. ඔයා ඕනේ මාසයක් තරම් හදන්න. ඔයාගේ පොතේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ බලන්න. මම ගන්නවා මැයි මාසේ. එහෙනම් මැයි මාසයේ සඳහා අපි බලමු අපේ පිළිවෙල හරිද කියලා. එහෙනම් මැයි මාසයේ සඳහා ගත්තම ස්ථාවර පිරිවැය කීයද ළමයි? 25000යි. ස්ථාවර පිරිවැය 25000යි. විචල්්‍ය පිරිවැය ළමයි මැයි මාසේ කීයද? 6 වැඩි කිරීම 2350. කීයද ළමයි? දාතරදාස් 100යි. එහෙනම් ළමයි මුළු පිරිවැය කීයද?
39100යි. ඒකම නේද ළමයි මෙතන තියෙන්නේ. ඒකම නේද මෙතන තියෙන්නේ. එහෙනම් ළමයි ඔන්න අපි හොයාගෙන තියෙනවා මුළු පිරිවැය 39100යි කියලා. පාඩක් ළමයි ඕනේ උදාහරණයක් අරන් මෙතනින් හදාගන්න. ළමයි දැන් සමහර අවස්ථා තියෙනවා ළමයි අපේ ස්ථාවර පිරිවැය නිමවුම් මට්ටමත් සමග වෙනස් වෙන අවස්ථා. සමහර අවස්ථා තියෙනවා නිෂ්පාදන මට්ටමත් සමග ස්ථාවර පිරිවැය වෙනස් වෙන අවස්ථා. එතකොට ඒ වගේ අවස්ථාවක අපිට මේ විදිහටම උත්තරේ නොඑන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක අපි මොකද කරන්නේ? ඒ වගේ වෙලාවක මේ තියෙන නිමවුම් මට්ටම මේ තියෙන්නේ මුළු පිරිවැය total cost එක. එතකොට ළමයි මේටි කොට ලියා ගන්න. ළමයි මේක කොට ලියා ගන්න. ළමයි මේ තියෙන්නේ නිමවුම් මට්ටම සහ මේ තියෙන්නේ මුළු පිරිවැය. රයිට් ළමයි. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක අපිට ඉස්සෙල්ලා වගේ නෙවෙයි. එතකොට මේ හැම අවස්ථාවකම ඔයා හෙව්වොත් එimhe සාමාන්‍ය පිරිවැය අපිට ලැබෙන උත්තරය ගොඩක් වෙනස් වෙනවා. එතකොට මෙතනදී ස්ථාවර පිරිවැය සමහර අවස්ථාවල වෙනස් වෙලා තියෙනවා. මේ වගේ වෙලාවක ළමයි අපිට ගණනක් හදන්න දුන්නොත් ඒ කියන්නේ මේක හැම එකටම කරන්න පුළුවන්. හරිද? ඔයා කරන්න ඕනේ මේ අගය ඉස්සෙල්ලා වගේ ආරෝහණ පටිපාටියට පෙරලා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් මම ඒක මෙතන කරන්න යන්නේ නැහැ ළමයි. මම මෙතනින් තෝරගන්නවා අඩුම නිමැවුම් මට්ටම සහ වැඩිම නිමැවුම් මට්ටම. ඔයා මට කියන්න බලන්න මොකද්ද අඩුම නිමැවුම් මට්ටම? 4820. ඒ කියන්නේ ළමයි මේක තමයි අඩුම නිමැවුම් මට්ටම. අඩුම. ඊට වැඩිම නිමැවුම් මට්ටම මොකද්ද ළමයි? 7720 මේක තමයි වැඩිම නිමැවුම් මට්ටම. එහෙනම් ළමයි අපි මේක අනුපිළිවෙලට සකස් කළාම ඔයාගේ උඩට වෙන්න ඕනේ මේ 4820 යට වෙන්න ඕනේ 7720. එහෙනම් මම මොකද කරන්නේ ළමයි? මම මේ වෙලාවේ මේ අඩුම එක්කෙනා සහ වැඩිම එක්කෙනා අතර තියෙන නිමැවුම් මට්ටමේ වෙනස් වීම මම බෙදනවා මේ පිරිවැයේ වෙනස් වීමෙන්. හරිද? මේ බලන්න මෙතන තියෙනවා Q මෙතන තියෙනවා TC. එතකොට මම ගන්න ළමයි 4820 තමයි අඩුම අගය වැඩිම අගය 7720.
හාරදස් 820ටි මුළු පිරිවැය තියෙනවා 43100 7720ටි මුළු පිරිවැය තියෙනවා 57600 එහෙනම් අපි බලමු ළමයි මේ දෙක අතර වෙනස කීයද කියලා මේ දෙක අතර වෙනස කීයද කියලා ළමයි එහෙනම් Q වල වෙනස කීයද Q වල වෙනස කීයද 7720න් 4820 අඩු කරලා බලන්න අපිට නෝ ළමයි 2900ක වෙනසක් ඒ කියන්නේ 4820 ඉඳන් මේ වැඩිම නිමැවුම් මට්ටම දක්වා අඩුම නිමැවුම් මට්ටමේ ඉඳන් වැඩිම නිමැවුම් මට්ටම දක්වා 2900කින් මේ නිමැවුම් මට්ටම වෙනස් වෙලා තියෙනවා අපි බලමු 2900කින් නිමැවුම් මට්ටම වෙනස් වෙද්දී මුළු පිරිවැය කොච්චර ප්‍රමාණකින් වෙනස් වෙලාද කියලා එහෙනම් ළමයි 43100 ඉඳන් 57600 දක්වා කීයකින් වෙනස් වෙලාද 14500කින් වෙනස් වෙලා තියෙනවා එහෙනම් ළමයි මේ නිමැවුම් මට්ටම 2900කින් වෙනස් වෙනකොට මුළු පිරිවැය 14500කින් වෙනස් වෙලා තියෙනවා නම් අපිට දැන් බලන්න පුළුවන් ඒකක එක විචල්්‍ය පිරිවැය ඔයා දන්නවා හොයන්න VC සමානයි 14500 බෙදීම 2900 කැල්ලකින් බෙදලා බලන්න ළමයි උත්තරේ කීයක් එනවද කියලා ඔයාට එනවා ළමයි උත්තරය රුපියල් 5 ඔයාට එනවා උත්තරේ රුපියල් 5 එහෙනම් ඔයා දැන් මේක ආදේශ කරනවා මේ ඕනම එකකට මම ආදේශ කරන්න 7720ට ඒ කියන්නේ මේ වැඩිම අගයට එහෙනම් එතෙන්දී මුළු පිරිවැය 7720 දී මුළු පිරිවැය 57600යි මම එකෙන් අඩු කරනවා විචල්්‍ය පිරිවැය ළමයි 7720 වැඩි කිරීම 5 කීයද 38600යි එහෙනම් ළමයි මට ලැබෙනවා ස්ථාවර පිරිවැය ඒ අනුව FC කීයද 10න් 8ක් ගියාම 9යි 19 10යි එහෙනම් ළමයි මෙන්න මේ විදිහට අපිට පුළුවන් ළමයි අපේ විචල්්‍ය පිරිවැය හා ස්ථාවර පිරිවැය හොයාගන්න. ඒ කියන්නේ අපිට සාමාන්‍ය පිරිවැය විවිධ අගයන් ගන්නවා නම් අපේ මුළු පිරිවැයට අනුව අපිට පුළුවන් ළමයි අඩුම නිෂ්පාදන මට්ටම සහ වැඩිම නිෂ්පාදන මට්ටම අරගෙන ඒ දෙක අතර වෙනසින් බෙදලා විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය අරගන්න. ළමයි ඔයගොල්ලෝ මේ ක්‍රමයෙන් පාවිච්චි කරන්න. මොකද මේක ලේසි. ඔයා බලන්න ඔයා දැන් අද පාඩම ඉවරයෙන් පස්සේ බලන්න අපි දැන් ඉස්සෙල්ලා ගත්තේ අර ළඟාගයන් දෙකක් නේ. මේ තිබ්බ ළඟාගයන් දෙකක් නේ. හැබැයි දැන් ඔයා ඒකෙත් අඩු අගය වැඩි අගය අරගෙන බලන්න කොච්චර වෙනසක් තියෙනවද ඒ ඔයාට අර උත්තරය වෙනවා. ඒ නිසා ඔයා මේකට උරු වෙන ළමයි මේක අපිට වඩා නිවැරදි ක්‍රමයේ විදිහට සලකන්න පුළුවන්. හරි ළමයි මේක ඔයගොල්ලෝ ලියාගත්තද සේරම? ළමයි තේරුම් නැහැ කියලා කියනවා පොඩ්ඩක් ආයෙ පාරක් බලන්න. හරිද? ඔයාට මේ වගේ අගයන් දීලා තිබ්බහම ඔයා ගන්න ඒ නිමැවුම් මට්ටමේ අඩුම අගය සහ වැඩිම අගය. මේ බලන්න මෙතන තියෙන 4720 තමයි අඩුම අගය 7720 තමයි වැඩිම අගය. එතකොට ඒ අගයන් දෙකට අදාළ නිෂ්පාදන පිරිවැය ඔයා මෙන්න මෙතන ලියා ගන්න. ඊට පස්සේ බලන්න වෙනස කොච්චරක් තියෙනවද කියලා. වෙනස මේ තියෙන ළමයි වෙනස
වෙනස 4700 ඉඳන් 7720 දක්වා 2009 කින් වැඩි වෙලා තියෙනවා 43100 ඉඳන් 57400 දක්වා 14500 කින් වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඔයාට පුළුවන් උච්චාරණ පිරිවැය හොයන්න ඉස්සෙල්ලා හෙව්වා වගේ මුළු පිරිවැයේ වෙනස අපි බෙදනවා ප්‍රමාණයේ වෙනසෙන් නිමවුම් මට්ටමේ වෙනසෙන්. එතකොට ඔයාට එනවා ඒකකයක විචාරණ පිරිවැය රුපියල් 5යි කියලා. ඒක පුළුවන් ඔයා අතල තියෙන අර ඕනෑම අගයකට ආදේශ කරන්න. එතකොට ළමයි මේ බලන්න. ඔයා එතන අපි ඉස්සර ගත්ත වැඩිමගේ 7720 මම ඒකේ විදිහටම ගත්තේ. එතකොට ඒ 7720 දී මුළු පිරිවැය තියෙනවා 57600. අර ඉස්සෙල්ලා ලියාගත්ත වගුවේ. එහෙනම් මේ 57600න් අපි අඩු කරන්න ඕනේ විචල්්‍ය පිරිවැය. මේ VC කියලා කියන්නේ විචල්්‍ය පිරිවැය ළමයි. විචල්්‍ය පිරිවැය වේරියබල් කොස්ට් එක. එතකොට ඒක එනවා 7720 වරක් 5. ඇයි? අපි හොයාගත්තු විචල්්‍ය පිරිවැය රුපියල් 5යි ඉන්නවා. ඒක එකතු තමයි ළමයි 38600. 57600 38600 අඩු වුණාන් පස්සේ අපිට ලැබෙනවා ස්ථාවර පිරිවැය රුපියල් 19000යි කියලා. 19000යි. හරි ළමයි මම හිතනවා පැහැදිලි ඇති කියලා. එහෙනම් හැමදෙනාටම සුබ රාත්‍රියක්.